සූදානම් වෙමු අපේ ස්වාමීන් වහන්සේ සමග මේ වටිනා සදහම් සාකච්ඡාව සිදු කරන්න. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි. ඉතින් මේ උතුම් දවසේ අපිට අවස්ථාව ලැබෙනවා සිරස් FM පන්සිල් මළුවේදී මේ උතුම් සදහම් කරුණු සාකච්ඡා කරන්න. පූජ්‍ය ගලිගමේ ඥානදීප අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් මම මුලින්ම පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ අපේ ස්වාමින් වහන්සේ බොහෝ බුදුවරයාණන් වහන්සේලා සමග සසඳන විට අප ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් දුෂ්කර ක්‍රියාකට අඩු කාලයක් ආයු වළඳා පරිනිර්වාණයට පත් වෙනවා. අපේ ස්වාමින් වහන්සේ අපිට මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න. හැම දිනාටම අද මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම ලෝක විශ්ය අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය වූ ලෝක විශ්ය තුල අපිට තේරුම් ගන්න අපහසු අපිට ගෝචර නොවන කාරණා ටිකකුත් තියෙනවා. එහෙමයි. ඒ තමයි මේ ලෝකේ මහා කල්පයක් තුල අන්තක්කල්ප කීපයක් තියෙනවා. එහෙමයි. අන්තක්කල්ප 64ක් තියෙනවා. මේ අන්තක්කල්පයක් කියලා කියන්නේ මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් ටික වැඩි වෙලා අවුරුදු වලින් අසංඛේයයට වැඩි වෙනවා. එතන අවුරුදු අසංඛේය කියන්නේ 1.140ක් කියනවා. පිට හිතා ගන්නවත් බෑ. එතකොට එහෙම වැඩි වෙන කාලයක් එනවා. එහෙම වැඩි වෙලා එතන ඉඳන් ආයුෂ පිරිහිලා ආයුෂ පිරිහීමක් එතන ඉඳන් තියෙන්නේ. ගුණධර්ම ටික පිරිහෙන්න ආයුෂ පිරිහෙනවා. එහෙම පිරිහිලා අවුරුදු 10 දක්වාම මිනිස් ආයුෂ පිරිහෙනවා. අවුරුදු 10ට මිනිස් ආයුෂ පිරිහෙනකොට අර එක අන්තක්කල්පයක් ඉවර වෙනවා. කෙලෙස් උස්සන්න වෙලා සත්වයන්ගේ අන්තක්කල්ප විනාශයක් වෙනවා. එහෙමයි. එතනින් එක අන්තක්කල්පයක් ඉවරයි. ඊළඟට අර ජීවිත බේර ගන්න ටික දෙනෙක්ගෙන් දෙවෙනි අන්තක්කල්පය ආරම්භ වෙලා ඒ අන්තක්කල්පෙත් අර වගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයට වැඩි වෙනවා. දැන් ඔය එක අන්තක්කල්පයක් තුල මිනිස් ආයුෂ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛේයට වැඩි වෙනවා. හැබැයි ඔය හැම කාලෙකම බුදුවරු පහළ වෙන්නේ නැහැ. කල්පයක බුදුවරු පහළ වුණත් අපි දන්නවා බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් මනුලොව බලනවා, පස්මහ බැලුම් බලනවා කියලා අපි අහලා තියෙනවා. කාලය, දීපය, දේශය, කුලේ, මව. එතන කාලය කියලා තියෙන්නේ බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් බලනවා බුදු කෙනෙක් පහළ වෙන්න තරම් සුදුසු කාලයක් මනුලොව තියෙනවාද? එතන කාලයේදී විස්තර වෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා 1.140ක් දක්වා අසංඛේයට ආයුෂ වැඩි වෙනවා කිව්වට බුදුවරු පහළ වෙන්නේ නැහැ ඒ කාලවල. එහෙමයි. එතකොට ලක්ෂයට වඩා වැඩි කිසිම කාලයක කිසිම බුදු කෙනෙක් මනුලෝ පහළ වෙලා නැහැ. ඊළඟට බලනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා පිරිහිලාද? අවුරුදු 100න් පහළට පිරිහිලා නම් ඒ කාලය තුලත් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. අර ලක්ෂයට වඩා වැඩි කාල ගැන දේශනාවල සඳහන් වෙනවා. එවැනි කාලවල මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකවලට වඩා සැප බහුලයි කියන. එහෙමයි. දීර්ඝ ආයුෂ ඇති අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන කාලවලත් මනුස්ස ලෝක මේ අපි දකින මේ මිනිස්සු ජීවත් වෙන මේ මනුස්ස ලෝකයක් ගැන නෙමෙයි. ඒක අපිට දේශනාවලින් පේනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල සක්විති රජවරු පහළ වෙනවා. මේ ලෝකෙම පාලනය කරන්නේ අහසින් සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් යන රජවරු. එතකොට නිකන් අපිට මේ ගුවන් යානාවල නැගලා නෙමෙයි. එහෙමයි. ඒ රජවරුන්ගේ පුණ්‍ය ඉරදියෙන් හස්ති රත්න අහසින් යන්න පුළුවන් ඇත්තු. අහසින් යන්න පුළුවන් අශ්වයන්, අශ්ව රථ, චක්‍ර රත්නය කියනවා. සේනා පිරිවර අර දෙවිවරු දිව්‍ය සේනා පිරිවරාගෙන යනවා වගේ. ඒ රජවරු අහසින් හිතන ප්‍රදේශවලට අහසින් යනවා කියනවා. එතකොට මේවා නිකන් අපිට අර දිව්‍ය ලෝකේ කතා වගේනේ. එතකොට ඇතැම් දෙවිවරු දීර්ඝායුෂ ඇති කාලවල හිතනවලු දැන් අපිට දිව්‍ය ලෝකවලට වඩා මනුලව හොඳයි. මනුස්ස ලෝක සැප බහුලයි කියලා කාමාවචර දෙවිවරු මනුලව හිත පිහිටවනවා. එතකොට එවැනි දීර්ඝ ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝකේ සැප සම්පත් බහුලයි. එවැනි කාලවල මිනිස්සු අනිත්‍ය දුක්ඛ අනාත්මය අතහැරීම ගැන බුදුවරු පහළ වෙලා දහම් දෙසුවට මිනිස්සු අර කෙලෙස් වැඩි නිසා සැප සම්පත් බහුල නිසා ආසාවන් වැඩි. ඒ අයට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වටහා ගන්න තරම් අමාරුයි කියන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දුක කියන කාරණේ අර එච්චර ප්‍රකටව දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ ස්වාමීන් වහන්සේ උඩ ජාති ජරා මරණ ඒ දේවල් ඒවා තියෙනවා. හැබැයි එච්චර ප්‍රකටව තේරෙන්නේ නැහැ. එහෙමයි. ඒ ප්‍රකටව තේරෙන්නේ නැති නිසාම ඔවුන් බොහෝ දෙනෙක් අර සැපේටම වැඩිපුර ඇලි යනවා මිසක් අනිත්‍ය දුක්ඛ අනාත්මේ තේරුම් අරගෙන නිවන් දකින්න උත්සාහ කරන පිරිස නෑ නෙමෙයි අඩුයි. එවැනි කාලවල ඒ නිසා බුදුවරු අවුරුදු ලක්ෂයට වඩා වැඩි කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන.
ඊළඟට මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 100න් පහළට පිරිහෙනකොට ඒ කාලවල මනුස්ස ලෝකේ අපායවල වලට සමානයි කියනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ කාලය දැන් මේ අපි ඉන්නේ එවැනි කාලනේ. එහෙමයි. කෙලෙස් වැඩි කියනවා. එවැනි කාලවල තියෙන්නේ විකෘති ආසාවන් මිනිස්සුන්ගේ රාග, ද්වේෂ, මෝහ විකෘති වෙලා. මිනිස්සු සත්තු වගේ කියනවා. එවැනි කාලවල ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් මිනිස්සු කෙලෙස් වලින් උස්සන්න වෙලා අර මෘග සංඥා පහළ වෙන කාල වගේ අම්මා තාත්තා සහෝදරයෝ ඥාතීන් අඳුරන්නේ නැතුව විකෘති සත්තු වගේ කෙලෙස් බලවත් වෙච්ච කාල. එවැනි කාලවල බුදුවරු පහළ වෙලා ඒත් නිවන් දකින්න අතහරින්න මේ විමුක්තියටපත් වෙන්න කියලා දහම් දෙසුවට මිනිස්සුන්ට කෙලෙස් බහුලයි කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා එවැනි යුගවල බුදුවරු පහළ වෙන්නෙත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් පහළ වෙන මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයත් 100ත් අතර කාලයේ තුල. එතකොට අපිට පේනවා ඔය පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ම අපි පෙර බුදුරජාණන් වහන්සේලා ගැන ඔය 820 බුදුරජාණන් වහන්සේලා, සූවිසි බුදුවරු, සත් බුදුවරු අපි එක එක විදිහට මේ පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ගැන අපි කතා වෙනවනේ. ඒ හැම බුදු කෙනෙක්ගේම ආයුෂ ගත්තොත් ඔය කාල පරාසය තුල තමයි බුදුවරු පහළ වෙන්නේ. දැන් මේ මහා භද්‍ර කල්පයේ පළවෙනියටම පහළ වෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙන්නේ අර මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් වැඩි වෙලා අසංඛේයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000යි. එහෙමයි සර්. කකුසඳ බුදුහාඳුරෝ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000. එතකොට ඒ ආයුෂ එතනින් පස්සේ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. එහෙමයි. ඊට පස්සේ ජීවිත බේරෙන පිරිසකගෙන් පටන් ගන්න මේ මහා භද්‍ර කල්පේම දෙවනි අන්තක් කල්පේ. ඒ දෙවනි අන්තක් කල්පේ ආයුෂ වැඩි වෙලා ආය අවුරුදු අසංඛේයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතනින් අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 30000 වෙන තැන තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙමයි. එතකොට මේ මහා භද්‍ර කල්පේම දෙවනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ 30000. ඒ ආයුෂත් එතනින් ඊට පස්සේ අඩු වෙන කාලේ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්පේ විනාශ වෙලා යනවා. කෙලෙස් උස්සන්න වෙලා. ඊට පස්සේ ජීවිත බේරෙන මිනිස්යන් පිරිසකගෙන් අර අවුරුදු 10ට අඩු වෙච්ච ආයුෂ ආයමත් ඔවුන් ගුණධර්ම පිරීම නිසා ටික වැඩි වේගෙන ගිහිලා අවුරුදු ආය අසංඛේයට වැඩි වෙන කාලයක් එනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතනින් අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙච්ච තැන මේ මහා භද්‍ර කල්පේ තුන්වෙනි බුදුහාමුදුරුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. එතකොට කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000. ඒ ආයුෂත් එතනින් අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ විනාශ වුණා. එහෙමයි සර්. ඊට පස්සේ ජීවිත බේරෙන අයගෙන් හතරවෙනි අන්තක් කල්පේ පටන් ගත්ත ආරම්භ වුණා. ඒ හතරවෙනි අන්තක් කල්පේ ආයුෂ වැඩි වෙවි ගිහලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතනින් පිරිහෙන්න පටන් අරගෙන පිරිහිලා ඇවිල්ලා අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපි සරණ යන අපේ ගෞතම බුදුහාඳුර පහළ වෙන්නේ. එහෙමයි අපේ සර්. එතකොට අපිට පෙර බුදුවරු අනුව ගත්තහම පෙර බුදුරජාණන් වහන්සේලා අවුරුදු 80000 60000 70000 20000 ඔය වගේ දහස් ගණන් වලින් ආයුෂ ගැන අපි දේශනාවල අහනවා. එහෙමයි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේම සඳහන් වෙන්නේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක. හැබැයි තව චුට්ටක් අඩු වුණා නම් බුදු වෙන්නේ නැහැ මේ අන්තක් කල්පේ. මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළට බහැලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. එදා අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් බැලුවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවද කියලා මනුලව දිහා බලනකොට ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ 100ට වඩා වැඩි. බුදුවරු පහළ වෙන සුදුසු කාලයක්. ඒ නිසා තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න දෙව්ලොවින් මනුලොවට වැඩම කරන්නේ බෝසතාණන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ මේ විරාමයෙන් අනතුරු අපිට පහදා දෙන්න. ඒ කාරණේ පිළිබඳව බොහෝ දෙනා අවබෝධයක් සහිතව සිටීම වැදගත් වෙනවා. විශේෂයෙන් අද වගේ දවසක ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බෝධිසත්ව අවදියේ පාරමී පුරණ අවදියේදී උන්වහන්සේ මේ අල්පායුක්ෂක කාලවකවානුවක බුද්ධත්වයට පත්වන බව උන්වහන්සේ දැන සිටියාද? උන්වහන්සේගේ පාරමී ධර්ම තුල ඒ පිළිබඳව තිබුණාද අපේ ස්වාමීන් වහන්සේ? මට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේ විරාමෙන් අනතුරුව. තුන් සිත පහදන පන්සිල් මළුව. පූජ්‍ය ගලිගමේ ඥානදීප අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ මේ උතුම් වෙසක් පුන් පොහෝ දින වැඩ සිටින්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කෙරෙන මේ උතුම් දිනේ. අපේ ස්වාමීන් වහන්සේ අප බෝධිසත්වයන්න් වහන්සේ පිරික්සා බලනවා මනුලොවට වැඩම කිරීම සඳහා බුද්ධත්වයේ උදෙසා. විශේෂයෙන්ම මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය පිළිබඳව උන්වහන්සේ පිරික්සා බලන අපේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ එතනින් තමයි අපේ සාකච්ඡාව අවසන් කළේ විරාමයට යන්නට කලින්.
කාරණා කීපයක් ඔබ වහන්සේගෙන් මේත් සමග අපි අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන් උන්වහන්සේ පාරමී ධර්ම පුරන අවධියේදී මේ උන්වහන්සේ බුද්ධත්වයේ ලබන අවධිය පිළිබඳව ඒ පාරමී ධර්ම තුල තිබුණාද අපේ ස්වාමීන් වහන්සේ කියන කාරණේ? ඔව් ඇත්තෙම දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ලබනකොටම දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බලලා හරියටම කාල වකවානු ඇතුව බුදුවෙන පරිසරයේ කාලයේ සියල්ල ගැන බුදුමුවින් නියත විවරණයක් දෙනවා. එහෙම අපේ ස්වාමීන් වහන්සේ. ඒ නියත විවරණයේදී දැන් පෙර අපේ බෝසතාණන් වහන්සේ විවරණ ගන්න පෙර සොළොසා සංකේය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරනවා. එහෙමයි. ඒ කාලෙත් දහස් ගණන් බුදුවරු මුණ ගැහුණා කියනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේලා අනියත විවරණ, නියත විවරණ නෙමෙයි. අනියත විවරණ කියන්නේ ඔබ උත්සාහ කරලා බලන්න කියනවා. ඔබ උත්සාහ කරොත් ඔබට බුදු වෙන්නත් පුළුවන් වෙයි. හරියටම කියන්නේ වීර්ය වඩාගෙන යන්න කියනවා. හැබැයි හරියටම නියත විවරණ ලැබුණේ දීපංකර පාදමූලේ. නියත විවරණ ගන්න නම් අෂ්ට ධර්ම සමවධානයෙන් ඒ වෙනකොට බුදු කෙනෙක් ඉදිරියේ සියල්ල සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මනෝ ප්‍රනිධානය, වාක් ප්‍රනිධානය සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට බුදු කෙනෙක්ගෙන් විවරණ ලැබෙන්නේ පිරිමි ආත්මයක් තුල. එහෙමයි. ඊළඟට මනුස්ස ජීවිතයක් තුල. ඊළඟට හේතු සම්පත්තිය කියලා කියනවා ඒ ජීවිතේම සතර පද ගාථාවක් අහලා ඒ ඇසූ සැනින් ඒ ආසනීයම රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය බලවත් වෙන්නට ඕන. එහෙමයි. ඊළඟට බුදු කෙනෙක් ඉදිරියේ ජීවිත පූජාවක් කරනවා. එතකොට මෙන්න මේ කරුණු සියල්ල එකතු වෙච්ච තැන දැන් එදා සුමේද තාපසයන් වහන්සේ ඊළඟට අෂ්ට සමාපatti දක්වා පංච අභිඥා දක්වා හිත වඩලා තියෙන්න ඕනේ. ඒ වෙනකොට සුමේද තාපසයන් වහන්සේ අෂ්ට සමාපatti පංච අභිඥා දක්වා ඉහළටම හිත වඩපු කෙනෙක්. එදා බුදු කෙනෙක් ඉදිරියේ අර මඩගොඩේ දිගා වෙලා ජීවිත පූජාවක් කරා. බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේම පූජා වේවා. උන්වහන්සේ මේ මඩගොඩෙන් මේ සිරිපතුල් වලට මේ මඩ නොපෑගේවා. උන්වහන්සේ මගේ ශරීරයේ මතින් වැඩම කරත්තා. මගේ ජීවිතයෙන් බුදුරජාණන් වහන්සේටම පූජා වේවා. මේ පිනෙන් මටත් මතු ලෝතුරා බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් තමයි හර වැඳගෙන මඩගොඩේ දිගා වෙලා හිටියේ. දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන එතනට වැඩම කළ බැලුවා. මේ මඩගොඩේ වැඳගෙන දිගා වීගෙන ඉන්න කෙනාගේ ප්‍රාර්ථනාව මොකද්ද? මොන වගේ අදිෂ්ඨානයක්ද හිතේ තියෙන්නේ? ඊළඟට බැලුවා මේ අදිෂ්ඨානෙ ඉෂ්ට වෙනවද? හරියටම ඉෂ්ට වෙනවා. එදා තමයි අර පිරිස අතරේ සංඝ පිරිස අතරේදී විවරණ දෙන්නේ මහණෙනි මේ සුමේද තාපසයන් වහන්සේ තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනය තුල සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවකයෝ ලක් පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් පහළ වෙනවා. එතකොට ඔය අනාගතය ගැන බුදු කෙනෙක්ගේ බුදුමුවින් ඒ කාලය ඒ වකවානුව බුදු වෙන විස්තරේ ඒ කාලේ අගසව්වරු ඒ කාලේ ඉන්න අග්‍ර උපස්ථායකවරු ඒ මුළු ශාසනයේ පවතින කාල මේ සියල්ල අනාගතය දිහා බලලා ඒ බුදු කෙනෙක් අනාගතයේ දකින දැක්ම ඒ අනාගත ඥානය ඒ ආකාරයෙන්ම වෙනවා. ඒකයි නියත විවරණයක්. ඒක වෙනස් වෙන්නේ නියතයි. එහෙමයි. එතකොට ඒක හරියටම දීපංකර බුදුහාඳුරෝ දැක්කා. දැකලා නියත විවරණ දුන්නා. ඒ විතරක් නෙමෙයි එදා විවරණ ගත්ත දවසේ සුමේද තාපසයන් වහන්සේට පුදුම සතුටක්. ඒ වෙලාවේ තාපසයන් වහන්සේ අහනවා ස්වාමීනි සම්බුද්ධත්වයේ පිණිස මම සම්පූර්ණ කරගත යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? එහෙමයි. ඒ වෙලාවේ තමයි කියන්නේ සුමේද ඔබ සම්බුද්ධත්වයේ පිණිස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගන්න කියලා. සෑම බුදු කෙනෙක් විශේෂයෙන්ම ඒක බුදුවරුන්ට සාධාරණයි. ඒ කාන්තෙන් දසපාරමී ධර්ම 30 ආකාරයකට පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ වෙන්න ඕන ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න. දැන් ඔය කාරණේ බුද්ධකාරක ධර්ම දේශනා කරලා දීපංකර බුදුහාමුදුරුවෝ දානෙට වැඩම කරා සංඝ පිරිසත් එක්ක. එහෙමයි. දානශාලාවේ වැඩ ඉන්නකොට පොළොව කම්පා වුණා. දානි බෙදන වෙලාවේ පොළොව සෙලවෙන්න ගත්තා. එක වතාවක් නෙමෙයි දස වතාවක් පොළොව සෙලවුණා කියනවා. භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි ඇයි මේ පොළොව සෙලවෙන්නේ? එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර අපි වඩිනකොට පාරේ මුණ ගැහිච්ච සුමේද තාපසයන් වහන්සේ දස පාරමී අදිෂ්ඨාන කරගත්ත කිව දස වතාවක්. සුමේද තාපසයන් වහන්සේ එතනදීම භාවනාවට සමවැදිලා දැඩිසි අදිෂ්ඨානයක් කරා මම මේ මොහොතේ පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කරගන්නවා කියලා දැඩිසි අදිෂ්ඨාන කරනකොට මහ පොළොව කම්පා වෙනවා. මම මේ මොහොතේ පටන් සීල පාරමිතාව
පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගන්නවා කියලා අධිෂ්ඨාන කරනකොට දෙවනි වතාවට මහ පොළොව කම්පා වෙනවා. ওই විදිහට දස වතාවක් දස පාරමී අධිෂ්ඨාන කරගන්නකොට මහ පොළොව කම්පා වුණා කියනවා. එතකොට ඔය කාලේ දැන් අපි කතා කරනවනේ සාරා සංකේය කල්පලක්ෂයක්නේ දස පාරමී පුරාගෙන ආවේ. ඒ එන කාලයේ තුල බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වුණා මුණ ගැහුණා. ඒ බුදුවරු 24 නමකින්ම අර විවරණ ඒ විදිහටම ලැබුණා. එහෙමයි. එතකොට මේ හැම බුදු කෙනෙක්ම අනාගතයේ දිහා ඒ විදිහට මේ කාල වකවානුව දිහා බලලා අනාගතයේ මෙන්න මේ කාලේ සම්බුද්ධත්වයට පත් වෙන මහා වීරියවන්ත කෙනෙක් මේ කියලා ඒ බුදුවරු 24 නමකගෙන් අපි කියනවා සූවිසි විවරණ ලබා ගත්තා. එහෙමයි ස්වාමීනි. එතකොට අපිට පේනවා මේ බුදුවරු 24 නමක් පහළ වෙන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් තුල. එතකොට සමහර කාල තිබිලා තියෙනවා කල්ප අසංකේය බුද්ධ ශූන්‍යයි. එවැනි අවස්ථා 4ක් තියෙනවා කල්ප අසංකේය බැගින් අවස්ථා 4කදී බුද්ධ ශූන්‍යව ලෝකේ පවතිනවා. එහෙමයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඊටාම කලාතුරකින්ම වෙන දෙයක්. ඊළඟට අපේ අර පළවෙනි සාකච්ඡාවේදී මතු කරගත්ත දේ තමයි දුෂ්කර ක්‍රියා කිරීම. එහෙමයි ස්වාමීනි. දැන් අනාගතයේ මේ මහා බද්ද කල්පේම ඊළඟ අන්තක් කල්පේ තව බුදු කෙනෙක් පහළ වෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතකොට ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ ආයුෂ වැඩි ආයුෂ ඒ කියන්නේ දැන් අපි ඉන්නේ දැන් අපේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ මිනිස් ආයුෂ අවුරුදු 120නේ. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා වෙසක් පුන් පොහොව දවස වෙනකොට අවුරුදු 2562ක් වෙනවා. එතකොට අවුරුදු 2562ක්. මේ අවුරුදු 2562ක් තුල දැන් අපිට තේරෙනවා අපිට අර අසංකේය ගණන් අවුරුදු දහස් ගණන් තේරුම් නැති වුණත් අපිට තේරෙනවා 120ක් තිබ්බ ආයුෂ අද වෙනකොට සාමාන්‍ය ආයුෂ අඩු වෙලා අවුරුදු 70 75 වගේ මට්ටමේ සාමාන්‍යයක් අපිට අද තියෙන්නේ. මිනිසුන්ගේ ආයුෂ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මිනිස්සු ජීවත් වුණා කියලා හිතන්න තරම්වත් එයාට දැනෙන්නේ නැති කාලයක්. දැනෙන්නේ නැති කාලේ දැන් අපි ගත්තාම ඒ කාලේ බුදුහාඳුරෝ පහළ වෙන කාලේ මීට වඩා ආයුෂ දැන් බක්කුල මහරහතන් වහන්සේ 160ක් වැඩ හිටියා. එහෙමයි. දැන් අද කෙනෙකුට ඒක හිතා ගන්නවත් බැරි අවුරුදු 160ක් කොහේ ඉන්නද කියලා. බක්කුල මහරහතන් වහන්සේ ලෙඩ වෙලා නෙමෙයි කිසිම අසනීපයක් නැතුව නිරෝගීව අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා කියන. මහා කාශ්‍යප හාමුදුරුවෝ ගැන සමහර දේශනාවල් තියෙන අවුරුදු 140ක් වැඩ හිටියා කියලා. එතකොට අපිට පේනවා සාමාන්‍ය ආයුෂ 120යි. ඊට වඩා වැඩිපුර වැඩ ඉඳලා තියෙනවා. එහෙමයි. එතකොට දැන් අද සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 වුණාට කලාතුරකින් ගමක ඔය අවුරුදු 80 90 ඉන්න අම්මලා ඉන්නවා. 80 90 ජීවත් වෙන මේ උපාසකවරු ඉන්නවා. හැබැයි ඉන්නේ ඉතින් ලෙඩ ගානේ. බොහොම අමාරුවෙන් අවුරුදු 60 70 පැන්නගෙන තව අවුරුදු 5 10ක් ඇද ගන්න ඉතින් ලෙඩ ගොඩේ එක්ක එක තැන් වෙලා එක්ක රෝද පුටුවක එක තැන මල මුත්‍ර කරගෙන එහෙම තමයි යන්තම් තව අවුරුදු කීපයක් ඉන්නේ. එතකොට අපේ ආයුෂ අද වෙනකොට අවුරුදු 70 75 වෙනකොට අපේ ආයුෂ පිරිහෙනවා. එතකොට දැන් අපි නිකන් ඔකේ වේගය අපිට හොයාගන්න පුළුවන් මෙහෙම බුදුරජාණන් වහන්සේ දැන් මේ ආයුෂ අඩු වෙවි යන්නේ අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආයුෂ අඩු වෙවි යන්නේ. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය අපි හිතමු 120යි කියලා. අද වෙනකොට අවුරුදු 70යි කියලා අපි සාමාන්‍ය හිතාගමු සාමාන්‍ය ආයුෂ. එතකොට අවුරුදු 2500 අපි 62ක් පැත්තක තියමු. අවුරුදු 2500ක් වගේ තුල 120 ඉඳන් 70ට අඩු වුණා කියන අවුරුදු 50ක ආයුෂ අඩුවීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අවුරුදු 50කින් ආයුෂ මිනිස්සුන්ගේ අඩු වෙන්න ගත වෙලා තියෙන අවුරුදු 2500. ඒ කියන්නේ අවුරුදු 100කට අවුරුදු 2ක් වගේ තමයි ආයුෂ අඩු වෙවි මේ එන්නේ. මේ වේගෙන් ආයුෂ අඩු වෙවි යන අනාගතය ගැන අපි හිතමු. මේ විදිහටම අනාගතයේ තවත් අවුරුදු 2500ක් ගියතත් අපේ බුදුහාඳුරන්ගේ බුද්ධ ශාසනයේ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨාන අවුරුදු 5000ක් පිහිටවනවනේ උන්වහන්සේ. එතකොට තවත් අවුරුදු 2500ක් යනකොට මේ වේගෙන් ආයුෂ අඩු වෙලා ගියොත් බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙනකොට 13 වහන්සේලා පිරිනිවන් පානකොට සිරිපා සටහන් මැකෙනකොට එදාට ජීවත් වෙන මේ අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට පිරිහිලා. එහෙමයි. එතකොට මේ වේගෙම තමයි 70 වෙනුත් තව 50ක් අඩු වුණොත් තව අවුරුදු 2500ක් තුල මිනිස් ආයුෂ අවුරුදු 20ට පිරිහිච්ච මිනිස්සු ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨාන 13 වහන්සේලා ඔක්කොම පිරිනිවන් පාල බුද්ධ ශාසනේ සියල්ල අවසන් වෙලා තව අවුරුදු 200ක් යනකොට අර 20 ආයුෂත් අවුරුදු 10ට පිරිහෙනවා. එතන ඇතිවන විනාශය තමයි මේ 4 වෙනි අන්තක්කල්ප විනාශය. ඒකට දේශනාවේ කියන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. එකිනෙකා අවියායුධවලින් මරාගෙන ලෝකෙ ලේවිලක් වෙනවා කියන. කෙලෙස් උස්සන්න වෙලා. එතකොට ඕක අපි අහලා ඇති චක්‍රවර්ති සීහනාද සූත්‍රය ගැන සඳහන් වෙනවා. එතකොට ඒ අන්තක්කල්ප විනාශයෙන් ජීවිත බේර ගන්නවා කියන ඊටාම සුළු පිරිසක්. මොකද මේ දේශනාව දිහා බලනකොට අද මේ කෝටි 700ක් විතර ඉන්නවනේ. අපි හිතමු මේ වෙනකොට 800ක් විතර හිටියා කියලා.
එතකොට 800 900 කියලා නිකන් හිතාගමු. ඔය අතරින් අඩු ගානේ මං හිතන්නේ ලක්ෂයක්වත් බේරෙන කතාවක් දේශනාවක හොයාගන්න නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක අපිට පේනවා තනියෙන් කැලෑවල් වල හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේර ගන්නවා කියනවා. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි ඒ කාලේ පහළ වෙනවා කියනවා. මිනිස්සු දකින්නකොට එකිනෙකා තුල ලේ පිපාසෙන් කියන එකිනෙකා දිහා බලන්නේ අර මුර්ග සංවරසාවත් එක්ක මිනිස්සු විකෘති වෙනවා කියනවා. එතකොට ඔය 4 වෙනි අන්තක්කල්ප විනාශයෙන් පස්සේ තනියෙන් ජීවිත බේර ගන්න ටික දෙනාගෙන් තමයි 5 වෙනි අන්තක්කල්පේ පටන් ගන්න. ඒ අයගෙන් ආයෙමත් ඔවුන් ටික අර වෙච්ච විනාශය ගැන හිතලා ಗುಣධර්ම පුරන්න පටන් ගන්න. එතකොට ටික 10 ආයුෂ 20ට වැඩි වෙනවා 40ට වැඩි වෙනවා. ටික අර වේගෙම තමයි වැඩි වෙවි යන්නේ. හිමීට පරම්පරාවට වැඩි වෙලා ගිහිලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන්නේ. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 80000ට අඩු වෙන තැන මේ ලෝකේ පාලනය කරන්නේ සංක කියලා සක්විති රජ කෙනෙක්. ස්වාමීන් වහන්සේ මට අන්න ඒ කාලේ තමයි ওই මෛත්‍රී බුදුහාඳුර පහළ වෙන්නේ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේගේ පහළ වීම කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඒ දක්වා මේ කාලය ගත වෙන හැටි. අපේ ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගන්න අපිට තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඇයි අපේ බුදුරජාණන් වහන්සේ මෙච්චර විශාල කාලපරාසයක් දුෂ්කර ක්‍රියා කළේ කියන කාරණය. අපි විරාමයට ගිහිල්ලා උන්වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. තුන් සිත පහදන පන්සිල් මළුව. අතිපූජ්‍ය ගලිගමේ ඥානදීප අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් දැන් අපි පැහැදිලි කරගනිමු. අද වගේ දවසක අපේ ඒ අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි තාමත් බුදුදහම කියලා අපි විශ්වාස කරන්නේ විහාරස්ථානය, මෙමල්, පහන්, සුවඳ දුම් මේ ආදී දේවල්. ඒ දේවල් ශ්‍රද්ධාවට පත්වන්නට කෙනෙක්ට අවශ්‍ය වෙනවා තමයි. හැබැයි එතන නවතින්න කියලා අපිට බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. අපේ ස්වාමීන් වහන්සේ, ඇයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර දුෂ්කර ක්‍රියා කරන ලද අවධියේදී ඊතරම් වැඩි කාල පරාසයක් දුෂ්කර ක්‍රියා කරන්නේ? මොකද අපි අහලා තියෙනවා මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ ඊටමත් කෙටි කාලයක් තමයි බුද්ධත්වයේ සඳහා වෑයම් කරන්නේ කියලා. ඔව් මං හිතන්නේ අපි අර කතා කරපු තැනින්ම පටන් ගමු. ඒ තමයි දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ 5 වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 80000ට අඩු වෙන තැන. එතකොට ඒ වෙනකොට ලෝකෙ ගැන ඒ විස්තරේ තියෙන සඳහන් වෙන මෛත්‍රී බුදුහාඳුර පහළ වෙන කාලේ එනකොට ලෝකෙම පාලනය කරන්න එකම රජෙක්. ඒ තමයි සංක කියන සක්විති රජුරු. අහසින් ගිහිල්ලා සිවුරග සේනා පිරිවරාගෙන ලෝකෙටම පංචශීලෙන් අනුශාසනා කරනවා කියනවා. අහසින් ඉඳන් රජුරුව මේ නීති නැහැ, දඬුවම් නැහැ. රජ්ජුරුවන්ට දඬු මොගුරු පොළු මොනවත් නැහැ, ආයුධත් නැහැ. රජ්ජුරුව අහසේ ඉඳන් කියන්නේ රටවැසියනි. හැමෝම රජ්ජුරුව දකින්නකොට ධන ගහගෙන පොළොවේ ඉඳන් වැඳගෙන රජ්ජුරුවන්ගේ අනුශාසනාව පිළිගන්නවා. ප්‍රාණඝාතයෙන් වළකින්න, මගේ රටවැසියනි, හොරකමෙන් වළකින්න, වැරදි කාමසේවණෙන් වළකින්න. ඔය පංචශීලෙන් අනුශාසනා කරලා ධර්මානුකූලව සතා සිව්පාවට පවා මෛත්‍රී වඩන කාලයක්. එතකොට එවැනි කාලෙක මේ ලෝකෙ නික මේවා දිව්‍ය ලෝක වගේ කියන දේශනාවේ සඳහන් වෙන්නේ එහෙමයි. ඒ සංක කියන සක්විති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. එයාගේ දේවිය තමයි බ්‍රහ්මවතී කියන දේවිය. මෙන්න මේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපදින්නේ. සංක කියන සක්විති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා පියාණන්. බ්‍රහ්මවතී දේවිය තමයි මෑණියන් බවට පත් වෙන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දා තමයි ලෝකෙ පහළ වෙන්නේ. සක්විති රජ කෙනෙක් ලෝකෙ පාලනය කරන කාලේ අවුරුදු 18000ක් ගිහි ජීවිතේ ගත කරනවා. මොකද 80000ක් ආයුෂ තියෙන කාලයක්. අවුරුදු 18000ක් ගිහි ජීවිතේ ගත කරලා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් තමයි කියන සතර පෙර නිමිති පේන සලස්සන. එහෙමයි. එතකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී කියන බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙර නිමිති දැකලා කලකිරිලා හරියට අර අපේ හැම බුදු කෙනෙකුට මේක සාධාරණයි ක්‍රමේ. ඒ පුතු බිහි වෙන දවසේමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. හැබැයි අබිනිෂ්ක්‍රමණය කියපම අපිට මතක් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ අර චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගලා කැලේට ගිහිලා විඳපු දුකනේ. එහෙමයි. එහෙම එකක් නැහැ. අපේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනවා කියන්නේ ඒ පංචකාමයන් ගැන හිතෙන් ඇල්ම අතහැරලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා උඩුමහල් තලයේ භාවනාවට වාඩි වෙනවා. සතියයි දුෂ්කර ක්‍රියා කරන්න. ඒ කැලේකට ගිහිලා ගහක් යටවත් නෙමෙයි. මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. ඒ සතිය දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදාට ලෝකේ මහා බ්‍රහ්ම දෙවියන්, බ්‍රහ්ම ලෝකෙට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. අපේ බෝසතාණන් වහන්සේට ගටිකාර බ්‍රහ්ම දෙවියෝ තමයි අටපිරිකර පූජා කරේ.
මෛත්‍රී බෝසතාණන් වහන්සේට මහා බ්‍රහ්ම දෙවියෝ එදාට අටපිරිකරක් පූජා කරනවා. ඒ සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපලා අහසට වීසි කරන්න උඩුමහල් තලයේදීමයි. සිවුරු පිරිකර දරාගෙන අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවමයි කිරිපිඩු සකස් කරගෙන ඇවිල්ලා උඩුමහල් තලයේදී කිරිපිඩු පූජා කරන්නේ. ඒ කිරිපිඩු වළඳලා අහසින්මයි කියනවා බෝමුලට වඩින්නේ. ඒ කාලේ ওই දීර්ඝායුෂ ඇති කාලේ මිනිස්සුන්ටත් පුණ්‍ය 이르දි තියෙනවා කියන අහසින් යන්න. එතකොට මේ තාම බුදු වෙලා නැහැ බෝසතාණන් වහන්සේ. අහසින්මයි බෝමුලට වැඩම කරලා එදාට නාබෝධීන් වහන්සේ බෝධිය බවට පත් වෙනවා. ඒ බෝමුල වැඩ ඉඳලා නැගෙනහිර දිශාවට මුහුණලා එතනදී බෝමුලදී තමයි කුසතන පිළිගන්නන්නේ. අහසින් ඇවිල්ලා තමයි කුසතන පිළිගන්නන්නේ. ඒ කුසතන පිළි අරගෙන නැගෙනහිර දිශාවට කුසතන ඉලලා වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන සඳහන් වෙන විස්තර. එතකොට හිතන්න ඒ තරම් අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ සතියයි දුෂ්කර ක්‍රියා කරේ. අපේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් තියෙන කාලෙක උන්වහන්සේ වැඩ ඉන්නේ අවුරුදු 80යි. බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටියේ අවුරුදු 45යි. එතකොට ඒ වගේ කාලෙක අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. ඊළඟට අපිට පෙර බුදුවරු අනුව ගත්තාම මීට පෙර පහළ වෙච්ච බොහෝ බුදුවරු ඔය සූවිසි බුදුවරු අටවිසි බුදුවරු පැත්තට ආපස්සට හැරිලා බැලුවොත් ඒ හැම බුදු කෙනෙක්ම උපරිම මාස 6යි වැඩිපුරම. මාස 6යි, මාස 3යි, මාසයයි, සතියයි, සති 3යි ඔය වගේ කාල තියෙන දුෂ්කර ක්‍රියා කරලා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පමණක් අවුරුදු 6කට ආසන්න කාලය. එතකොට හිතන්න මේ පැති කීපයක් තියෙනවා. එකක් තමයි දීර්ඝ ආයුෂ තියෙන කාලවල කෙලෙස් අඩු කාල. ලෝකේ ගොඩාක් මීට වඩා දිව්‍ය ලෝක වගේ සැප බහුල කාල. මිනිස්සුන්ට කෙලෙස් අඩුයි. දුෂ්කර ක්‍රියා කරන්නේ ටික කාලේ. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න කෙලෙස් බහුල මනුස්ස ලෝකේ බොහොම අමාරු කාල. එවැනි කාලවල අපේ බෝසතාණන් වහන්සේට අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා ශරීරයට අනේක විද දුක් පීඩා දෙන්න වුණා. ඊළඟට තවත් තැනක සඳහන් වෙනවා මේක කර්ම විපාකයක් හැටියට පෙන්වන තැනක් තියෙනවා. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ එදා ජෝතිපාල මානවකයා. එදා යාළුවෙක් හිටියා ගටිකාර. ඒ යාළුවා තමයි බණහන්න යන් කියලා එක්කන් යන්න උත්සාහ කරන්නේ. එතනදී මේ ජෝතිපාල මානවකයා පෙර පාරමී පුරාගෙන ආපු කෙනා දැන් ඊළඟට කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්නේ. නමුත් මේ කෙලෙස් සහිත සංසාර ගමනේ භයානකකම දැන් අර ගටිකාර තමයි බුදුහාඳුරන්ගෙන් බණහලා ගටිකාර කුඹල් කරුවෙක් කියන වළං හදපු කෙනෙක්. නමුත් අපේ බෝසතාණන් වහන්සේ බොහොම උසස් කුලයක ඉපදිච්ච ජෝතිපාල මානවකයා. හැබැයි යාළුවෝ දෙන්නගේ අර යාළුකම කුල ભેද පැත්තක තිබුණා. ඉතින් දවසක් යාළුවෝ ඇවිල්ලා කියනවා මේ යහළුව අපි මේ බුදු කෙනෙක් පහළ වෙලාලු. යම් බණහන්න මමත් ගිහින් බණහලා ආවා කිව්වා. එතකොට ගත් කටටම කිව්ව ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට වැඩක් නැහැ කිව්වා. මට ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා ඇහුවා. ඒ කියන්නේ ඒ කාලේ සමහරලාට බුද්ධ කියාගත්ත නිකන් මිනිස්සු රවට්ටපු වංචනිකයෝ ගොඩක් ඉන්නේ නැති අපිත් බුද්ධ කිය. ඒ නිසාද මන්ද හැබැයි අර වචනේ කියුණා. විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ කියපු කෙනා ගැන. ඒ නිසා කිව්වා ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට වැඩක් නැහැ කිව්වා. දෙවනි පාරක් කිව්වා යහළුව නෑ ලෝතුරා බුදු කෙනෙක් ලුවේ පහළ වෙලා ඉන්නේ. අපි යන්කෝ බණහන්න කිව්වා. දෙවනි පාරක් කිව්වා ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට වැඩක් නැහැ කිව්වා. එහෙමයි. එතකොට තුන්වෙනි පාර මේ වචනේ කියවුනොත් එහෙම ඒක හොඳ නෑ. ඊට පස්සේ ওই වචනේ කියවන්න කලින් එහෙනම් අපි නාන්නයන් කියලා යාළුවෝ දෙන්නනේ නාන්න එක්කන් ගියා. එතකොට වැවට බැහැලා නානකොට ඒ කාලේ ඉතින් ওই කුල ભેද ඉන්දියාවේ ඉදා ඉඳන් තිබිලා තියෙනවා ඉස්සර ඉඳන්. ඒ වෙලාවේ දැන් උසස් කුලයේ කෙනෙක් ගඟට බැහැලා නානකොට පහත් කුලයේ කෙනෙක් ගඟට බහින්නේ නැහැ. ඒ නිසා යාළුවා වුණත් කිව්වා ඔබ නාලා ගොඩට එන්නකෝ කියලා. ගම් යූරට වෙලා වාඩි වෙලා කල්පනා කරා කොහොමද මෙයා බනහන්න එක්ක යන්නේ. නාලා කරලා ගොඩට එනකොටම එක පාට Tamanට ආපු මේ ආවේගයත් එක්ක නැගිටලා ගිහිල්ලා කෙස් වැටියෙන් ඇල්ල ඔළුවෙන් අල්ලලා හෙල්ලුවා. යනවද නැද්ද ඇහුව බනහන්න. එහෙම කියනකොටම අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා හිතනවා ගටිකාර කුඹල් කරුවේ. කවදාවත් මං වගේ උසස් කුලයේ කෙනෙක්ගේ කෙස් වැටියෙන් ඔළුවෙන් අල්ලලා මෙහෙම හොල්ලන්නේ. ඒ කාන්තෙන් මගේ ඔළුවෙන් අල්ලලා මේ සැර කරලා මට මෙහෙම කීවේ. එහෙනම් ඔය කියන කෙනා ඒකාන්තෙන් බුදු කෙනෙක් වෙන්න ඇති. යන් එහෙනම් කියවා. කියලා එතනදී ගියා බනහන්. එදා බණහලා අවසන් වෙනකොටම බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නා මහණෙනි මේ ජෝතිපාල නමින් මේ ඉන්න මේ මහා පින්වන්ත කෙනා මේ මහා බද්ද කල්පේ ඊළඟට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙන කෙනා කියලා. එතකොට බලන්න අර පාරමී පුරාගෙන ආවත් අන්තිමට අර වචනෙන් ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට වැඩක් නැහැ කියන වචනේ කියුණා දෙවතාවා.
අන්නේ වචනෙන් වෙච්ච බුදු කෙනෙකුට ඒ වචනෙන් වෙච්ච අකුසල විපාකයක් හැටියට කියනවා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ. ඒක කර්ම විපාකයක් හැටියට සඳහන් වෙලා තියෙනවා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් වැදගත් ස්ථානයකට අපි සේන්දුනේ. විශේෂයෙන්ම මේ වෙලාවේ පන්සිල් මළුවේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හිතන්න අපි වචනය ගැන කොයිතරම්නම් සිටිය යුතුද? අප මහා බෝසතාණන් වහන්සේට ඒ ආකාරයට සාරා සංක කල්පලක්ෂයක් පෙරම් පුරමින් ආ ගමනේදී අවසානයේදී බුද්ධත්වයේ ලබන්නට පෙර ඒසා විශාල කාලයක් දුෂ්කර ක්‍රියා කරන්නට සිද්ධ වූයේ වචනයක් නිසා සිද්ධ වෙච්ච අකුසලය. ඉතින් හිතන්න අපි නොසිතා කරන බොහෝ දේවල් නිසා කොයිතරම්නම් අකුසල ගොඩක් අපි ගොඩගසා ගන්නවද? ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා නිරන්තරයෙන්ම කතා කරන වචනය ගැන හිතන්න කියන එක ගැන ඔබට අපි ආරාධනා කරමින් විරාමයකට යනවා. නැවතත් අපේ ස්වාමින් වහන්සේ සමග අපි සූදානම් පන්සිල් මළුවේ ධර්මය සාකච්ඡා කරන්න. තුන් සිත පහදන පන්සිල් මළුව. අද සිරස FM පන්සිල් මළුවට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කළා බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරන මේ උතුම් දිනේ පූජ්‍ය ගලිගමේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේට අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සමරන අද දිනේ බුද්ධ වර්ෂ 2562ක් හැටියට අපි සාකච්ඡා කරනවා සිහිපත් කරනවා මේ බුද්ධ වර්ෂයන් වල පහළවීම සම්බන්ධවත් ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා දැනුවත් කිරීම වැදගත් වේවි. ඇත්තටම ට්‍රයි මංගල්‍ය කීවට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්මා සම්බුද්ධත්වයේ අනුපාදිශේෂ පරිනිර්වාණය පිරිනිවන් පෑම. මෙන්න මේ ත්‍රිවිධ මංගල්‍ය සිහිපත් කරමින් තමයි වෙසක් පුන් පොහෝ දවස බෞද්ධයන් සමරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කවදාවත් උපන්දිනයක් සමරලා නැහැ. මහණෙනි අද මගේ උපන්දිනේ එහෙම කොහෙවත් නැහැ කිසිම දේශනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ උපන්දිනේ අපි වගේ මේ උපන්දින උත්සව ඉව නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේවත් බුද්ධත්වය නිකන් සැමරීමක් එහෙමත් තිබිලා නැහැ. අද මම බුදු වෙලා මෙච්චර දවසක් අද වගේ දවසක මම බුදු වුණේ මහණෙනි එහෙම කොහෙවත් නැහැ. එතකොට බුද්ධත්වයේ සමරලත් නැහැ, ඉපදීම උපන්දින සමරලත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාසනික කටයුතු වෙනුවෙන් මහරහතන් වහන්සේලා තමයි බුද්ධ වර්ෂයේ භාවිතාවට ගත්තේ. එතකන් බුද්ධ වර්ෂ භාවිතයක් තිබුණේ නැහැ. එතකොට පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා දැන් පිරිනිවන් පෑමත් සමගම මහරහතන් වහන්සේලා තීරණය කරා බුදුහාඳුරු පිරිනිවන් පාල හරියටම මාස 3ක් යන තැන පළවෙනි ධර්ම සංගායනාව කරා. අන්න ශාසනික කටයුත්තකට දින නියමුණා පිරිනිවන් පාල මාස 3ක් යනකොට. එතකොට ඒ වගේ රහතන් වහන්සේලා ශාසනික කටයුතු වලදී අනේ අදට බුදුහාඳුරු පිරිනිවන් පාල මාසයයි. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3යි. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුද්දයි. ඒ වගේ පිරිනිවන් පෑමෙන් පස්සේ තමයි මේ විදිහේ ගණනය කිරීමක් මහරහතන් වහන්සේලාගෙන් තමයි ආරම්භ වුනේ. බුදුහාමුදුරු පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගිය තැන හරියටම වෙසක් පුන් පොහෝ දවසක වසර 100ක් ගියන තැන තමයි දෙවනි ධර්ම සංගායනාව සිද්ධ වුනේ. එතකොට ඒ වගේ අර ශාසනික කටයුතු වෙනුවෙන් බුද්ධ වර්ෂයේ භාවිතාවට ගත්තා. ඒ ගත්ත බුද්ධ වර්ෂයේ තමයි බුදුහාමුදුරු පිරිනිවන් පාලා අපි මේ ගෙවාගෙන යන්නේ අවුරුදු 2562. මං හිතන්නේ බොහෝ දෙනෙකුට එන ප්‍රශ්න තියෙනවා අපිව කතා කරන්න ඕනේ. ඒ තමයි දැන් මේ අවුරුද්දේ මේ වෙසක් පටලව ගත්තනේ අපි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම පටල ගත්තා. ඒකට හේතුව දැන් ලෝකේ ගත්තාම ලෝකේ බෞද්ධ රටවල් දැන් අපිට විතරක් නෙවෙයි බුදුහාඳුරු. ලෝකේ තායිලන්තේ, බුරුමේ, සියම, කාම්බෝජයේ, චීනේ, ජපානයේ ඔය බෞද්ධ රටවල් ලෝකේ කොච්චර තියෙනවද? එහෙමයි. ඒ හැම බෞද්ධ රටක්ම වෙසක් උත්සවේ මැයි මාසේ 29 වෙනිදාට වෙසක් කටයුතු කරනවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් මැයි මාසය වෙසක් මාසේ මැයි මාසේ පොයක් තියෙනවනේ නැතුව නෙමෙයිනේ. මැයි මාසේ පොයක් තියෙනවා. එතකොට එක මාසෙක පොයේ දෙකක් ආවට පස්සේ තමයි ඒ මාසේ එකක් අදි කියලා ගන්න. එතකොට මැයි මාසේ පොයක් තියෙද්දි එක පොයයි තියෙන්නේ. තියෙද්දි ඒ පොය පොසොන් කරා. අදි පොසොන් එකක් කරලා බක් මාසේ මේ අවුරුදු ඉවර වෙනවත් සමගම අවුරුදු අස්සෙම තිබ්බ පොය ඒක බක් පොය. ඒක වෙසක් කරා. එතකොට මාර්තු මාසෙට ගෙනිච්ච මේ බක් කියලා. එතකොට මේ කැලෙන්ඩරේ හදපු අයගේ සහ මේ ලංකාවේ පොය සම්බන්ධයෙන් ඒක කොහොම වුණාද කියලා දන්නේ. ඉතින් කොහොම හරි අද අපි වෙසක් හැටියට අපි මේ කටයුතු ටික කරනවා. එතකොට ඊළඟට අපි කතා කළ යුතු එකක් තමයි දැන් අපේ උපන්දිනයක් ගමු දැන් අපි උපන්දිනේ. දැන් මගේ පෙබරවාරි මාසේ 21. හැබැයි දැන් අපි මේ භාවිතා කරන කැලෙන්ඩරේ අපි භාවිතා කරන්නේ ඉස්සර අපි භාවිතා කරේ බුද්ධ වර්ෂේ. බුද්ධ වර්ෂ කැලෙන්ඩරේ අපේ චන්ද්‍ර මාස ක්‍රමයේනේ තිබ්බේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ගමු පෙබරවාරි 21. ඒ 21 ඒ විදිහටම එනවා. දැන් ඊළඟ අවුරුද්දෙත් පෙබරවාරි 21ක් තියෙන. ඊළඟ අවුරුද්දේ පෙබරවාරි 21 එනවා.
එතකොට දැන් බුදුහාමුදුරුවන්ගේ උපන්දිනේ ඇවිදිනවනේ. දැන් එහෙමනේ වෙලා තියෙන්නේ. එහෙමනේ. ඒක දැන් බුදුහාමුදුරන්ගේ උපන්දිනේ සාමාන්‍ය දැන් අපි මේ ක්‍රිස්තු කැලෙන්ඩරේ දිහා ගත්තාම පස්සේ එහෙම නියම දිනයක් නැහැ. බුදුහාමුදුරන්ගේ උපන්දිනේ සමහර අවුරුදු වල මැයි වලට ඇවිල්ලා දැන් මේ අවුරුද්දේ ඇවිල්ලා අප්‍රේල් වලට බුදුහාමුදුරන්ගේ උපන්දිනේ. එතන මේ ඇවිදීමක් නේ තියෙන්නේ. එහෙමයි. සමහර මාසේ මුලට එනවා මැයි මාසේ, සමහර දෙවෙනි සතියට එනවා, තුන්වෙනි සතියට යනවා, හතරවෙනි සතියට යනවා. දැන් අප්‍රේල් වලට ඇවිල්ලා. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සමරන දිනය පිළිබඳව යම් කිසි මේ විදිහට වෙනසක් වෙනකොට ඔව් වෙනසක් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඇත්තටම ගත්තොත් දැන් මිනිස්සු තේරුම් ගන්න ඕන දේ තමයි වැරදිලා තියෙන ලෝකේ අපිට. අපේ උපන්දිනයක් හැටියට අපි මේ තියෙන දවස හරියටම ඒක නෙමෙයි. මොකද අපි මේ තියෙන්නේ මේ කැලෙන්ඩරේ ක්‍රිස්තු කැලෙන්ඩරේ තුල දින පිළිවෙලක් නැහැනේ. සමහර මාසවලට 31යි. සමහර මාසවලට 28, 29 මාස තියෙනවා, 30 මාස තියෙනවා. එතකොට මෙහෙම මේ පටලගත්ත එක පිළිවෙලක් නැහැනේ. හැබැයි චන්ද්‍ර මාස ක්‍රමයට හඳ පායන එක ආය කාටවත් වෙනස් කරන්න බෑනේ. හරියටම දින 28කට සැරයක් චන්ද්‍රයා පූර්ණ වෙන දවස. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ සමහර වෙලාවට අපේ උපන්දිනේ හරි කියලා හිතුවට අපේ උපන්දින වැරදි. අපි මේ යන ක්‍රිස්තු කැලෙන්ඩරේට අනුව අපේ උපන්දිනේ අපි හරියට දිනේ තියාගත්තට බුදුරජාණන් වහන්සේගේ චන්ද්‍ර මාස ක්‍රමේ හරියටම චන්ද්‍රයා බක් මාසෙන් පස්සේ ඊළඟ මාසේ එන චන්ද්‍රයා ඒක තමයි උදාව තමයි වෙසක් උදාව. ස්වාමීන් වහන්සේ දැන් ත්‍රිපිටකගත කාරණා තුල ওই සම්බන්ධ තොරතුරු තියෙනවා. මේ සම්බන්ධ තොරතුරු තියෙනවා. අපේ මේ විදිහට තමයි දිගට ආවේ චන්ද්‍ර මාස ක්‍රමේ. අපි භාවිතා කරේ බුද්ධ වර්ෂයේ. එතකොට මේ ක්‍රිස්තු වර්ෂයේ මේ සුද්දෝ අපේ රටවල් ආක්‍රමණය කිරීමත් එක්ක ලෝකේ ආක්‍රමණය කිරීමත් එක්ක 1800 ගණන් වල තමයි මේ මෑතකදී තමයි මේ ක්‍රිස්තු වර්ෂ කැලෙන්ඩරේ නිර්මාණය කරන්නේ. කරලා ලෝකයාට මේක මේ බලහත්කාරයෙන්ම මේක ලෝකෙම කැලෙන්ඩරේ හැටියට මේ අධිරාජ්‍යවාදීන් විසින් මේක මිනිස්සුන්ව පොළඹවනවා, මේක භාවිතාවට ගන්නවා. ඉතින් අපි ඒකත් එක්ක ඒ කැලෙන්ඩරේ භාවිතාවට ගැනීමත් එක්කම අපේ මේ විතරක් නෙමෙයි දැන් හිතන්න අපි අවුරුද්ද සූර්ය උදාවත් එක්ක එතකොට ඒවෙන් අපේ චන්ද්‍ර මාස ක්‍රමයේ වගේම සූර්ය උදාවත් එක්කම දැන් සූර්යා මීන රාශිය මේෂ රාශියට යන එක හරි ඔය තිබ්බ එක ඕක වෙනස් වෙන්නේ නැහනේ. හරියටම අවුරුද්දකට සැරයක් ඒක වෙනවා. නමුත් මේ ක්‍රිස්තු කැලෙන්ඩරේට ගැලපුවට පස්සේ දැන් බලන්න ඉස්සර මීට අවුරුදු කීපයකට කලින් අවුරුද්ද ආවේ 12 13. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ 13 14. දැන් මේ වෙනකොට අවුරුදු වෙන්නේ 14 15. එහෙමයි. එතකොට දැන් තව අවුරුදු කීපයක් ගියාට පස්සේ 15 16ට එනවා. ළඟ 17 18ට යයි. ඔහොම තව අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔය කැලෙන්ඩරේ වෙසක් මාසෙට තමයි ඊළඟට අවුරුදු සමරන්නේ. අවුරුදු සමරන්නේ කාලේ. එතකොට ඒ නිසා මේ අපි භාවිතා කරන ක්‍රිස්තු වර්ෂ කැලෙන්ඩරෙන් තමයි මේ ඔක්කොම අවුල් කරලා තියෙන්නේ. ඒ අරින්න බුද්ධ වර්ෂ ක්‍රමේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ත්‍රිමංගල්‍ය නෙමේ වැරදිලා තියෙන අපිට අපේ උපන්දින තමයි අපි පටලගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුද්ධත්වයේ පිරිනිවන් පෑම වෙසක් පුන් පොහෝ දවසක සිද්ධ වුණා. ඒක අදටත් ඒ විදිහටම ඒක ලෝකෙ වෙනස් වෙන්නේ නැති බක් මාසෙන් පස්සේ එන මැයි මාසේ වෙසක් පුන් පොහෝ දවස තමයි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සමරන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපිට වැරදුනා. නමුත් අද දවසේදී අපි ඒ වැරදීම අඩුම වශයෙන් ලබන වර්ෂයේදීවත් නිවැරදි වේවා කියන අපි ඉතින් ප්‍රාර්ථනාවක් කරමු ලබන වසරේවත් නිවැරදි වේවා. අඩු ගන්න මේ කැලෙන්ඩරේ හදන මේවා සකස් කරන අයට හරි ඒ නුවණැස පහළ වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනාවක් හරි කරමු. ඇත්තටම පොයේ දවස කායි වෙසක්ම වෙන්න ඕනේ නැහැ. පොය කියන්නේ පුන් පොහෝ දවස් ඉස්සර 4 පොයෙම ඉලක්ක කරගෙන උපෝසත සීලේ සමාදන් වුණා. එතකොට ඉස්සර 15කට විතරක් නෙමෙයි අද නෙමෙයි 15ක. හැබැයි එක දෙයක් තියෙනවා මං හිතන්නේ 15ක පුන් පොහෝ දවසට වෙන පොයවල් වලට වැඩිය මිනිස්සුන්ගේ උද්‍යෝගය වැඩි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පන්සලක උනත් වෙනදා සීල් ගන්න හිටියේ 100 දෙනා නම් වෙසක් පොය දවසට සාමාන්‍ය 250 300ක් විතර ඉන්නවා. සාමාන්‍යයෙන් 400 500ක් සීල් ගත්ත පන්සල් වලට 1000ක් විතර සෙනග එකතු වෙනවා. ඒ ඔක්කොම ඉතින් අර මිනිස්සුම තමයි. හැබැයි වෙසක් පොය දවසට හිතනවා අපි අද ඉඳන් පටන් ගමු. අද ඉඳන් හැම පොයෙටම සීල් ගමු. ඒ නිසා ඔබ මේ වෙසක් පුන් පොහෝ දවසේ අපි ඔබ අද දවසේ උපෝසත සීලේ සමාදන් වෙලා උතුම් ගුණධර්ම පුරන්න අද හිතුවනම් ඒක අකණ්ඩව පවත්වගෙන යන්න. ඊළඟ පොයේද මේ පොසොන්ද අධිපොසොන්ද ඇසලද නෙමෙයි ඔබ හැම පුන් පොහෝ දවසකටම උපෝසත සීලේ සමාදන් වෙන්න. ඔය අංගුත්තර නිකායේ සඳහන් වෙනවා විසාකා උපෝසත සූත්‍රය, බොජ්ජංග උපෝසත සූත්‍රය, වාසෙට්ට උපෝසත සූත්‍රය වගේ දේශන ගොඩක් තියෙනවා. ඒ දේශනාවල පෙන්වනවා මහණෙනි එක දවසක් උපෝසත සීලේ සමාදන් වෙලා සිල් ගුණ දහම් රකින්නවා කියන්නේ පුදුමාකාර පිනක් කෙනෙකුගේ ජීවිතේට රැස් වෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වැඩිය ඊළඟට සක්විති රජ වෙනවටත් වඩා විශාල පිනක්
උපෝසතයක් ආරක්ෂා කිරීමෙන් කෙනෙකුට පුණ්‍ය ශක්තියක් ජීවිතේ රැස් වෙනවා කියලා. ඒ නිසා අපිට මේ මනුලව පොය දවසට උපෝසත සීලය දැක් බොහෝ දෙනෙක් පුරුදු වෙන පොය දවසට ඔය ටීවී එක ළඟ වාඩි වෙලා දවසම ඉතින් බණ යනවා තමයි. හැමදාම බණ යනවනේ. එහෙමයි සර්. දැන් බණ යන නාලිකා තියෙනවා. පැය 24ම බණ යනවා. ගෙවල් වල අනිත් හැමදාම බණ අහන්න පුළුවන්. පොය දවසට නයිස් ක්‍රම් කියන්නේ ගෙදරින් ඉවත් වෙලා අර ගෙදර පරිසරයේ පංචකාමයන් දරුවෝ මේ කෑකෝ ගහන ඒවා ඔය පරිසරයෙන් ඉවත් වෙලා තමන් උපෝසත සීලයක් සමාදන් වෙලා සුදු ඇඳුමක් ඇඳගෙන පන්සලකට යන්න. තාමත් පරක්කු නැහැ. පන්සලකට ළඟ තියෙන ගමේ පන්සලට හරියන්න. ගිහිල්ලා අපි හිතමු පන්සලේ මොනවා හරි ආගමික වැඩසටහනක් කරනවා. බෝමලුව තියෙනවා. අතු ගන්නවා. ඊළඟට බෝමලුව වටේ සුද්ධ කරනවා. මල් ආසනයක් හොදනවා. කොච්චර පිනක්ද ගෙදර වෙන්නේ නැහැ නේ ඔක. එහෙමයි සර්. චෛත්‍ය වටේ අතු ගන්නවා. චෛත්‍ය මලුව සුද්ධ කරනවා. ප්‍රදක්ෂිනා කරලා වඳිනවා. අපි ගමු පන්සලේ වැඩසටහනක් නැත්නම් කවුරුත් කරන්න. පැත්තකට වෙලා වාඩි වෙලා බෝමලුවේ හරි චෛත්‍ය මලුවේ හරි භාවනා කරනවා. කොච්චර සහනයක්ද? ගෙදර මොක කරනවද? ගෙදර කරගන්න දෙන්නේ නැහැ ළමයි පොඩි ළමයි එක්කනේ. එතකොට ඒ වගේ බණ පොතක් කියවනවා, ධර්ම සාකච්ඡා කරනවා. හවස් වෙනකන් තමන්ගේ හිත දන්නවා තමන් මේ පංචකාමයන්ගෙන් වෙන් වෙලා මේක නයිස් ක්‍රමයක්. තමන් දවස පුරාම උපෝසතයක් වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන දවසක්. ඉතින් ඒ නිසා උපෝසත සීලය කියන්නේ මහා පුදුම පිනක් රැස් වෙන තමන්ගේ ජීවිතයට පින් කරගන්න පුළුවන් නිවන් දොරටුවක්. හොඳයි. අපි එහෙමනම් විරාමයකට ගිහිල්ලා නැවතත් සම්බන්ධ වෙමු මේ වටිනා සාකච්ඡාවට සිරස FM පන්සිල් මළුවේදී. තුන් සිත පහදන පන්සිල් මළුව. සිරස FM පන්සිල් මළුවට අද දවසේදී අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කළා පූජ්‍ය ගලිගමේ ඥානදීප අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළවීම අතිමහත් දුර්ලභ කාරණයක්. උන්වහන්සේලා පහළ වුණු සමාජයක ඒ කාලවකවානුව තුළ පමණක් නොවේ වර්ෂ දහස් ගණනක් යනකම් මිනිස්සු නිවී සැනසෙනවා. අද දවසේදී ඔබත් මමත් සැනසෙනවා වගේ. අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ දුර්ලභ පහළවීම සම්බන්ධව අපි සාකච්ඡා කළ යුතුයි. අද වගේ දවසක තමයි බුද්ධ රත්නය පහළවන්නේ. අපි මේ පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ මහරහතන් වහන්සේලා ගාථාවකින් ප්‍රකාශයක් කරනවා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියනවා. බුද්ධ කියන වචනේ කල්ප 100,000 ගණනින් ලෝකේ අහන්නත් දුර්ලභයි කියන. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ මොනතරම් දුර්ලභ කාරණයක්. සාරා සංකේය කල්ප ලක්ෂයක් තුලම බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ 24 නමක් විතරයි. 25 නම. එතකොට මේ අපිට පේනවා මොනතරම් දුර්ලභ කාරණයක්ද. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පොන් පොහෝ දවසක තමයි එදා බෝධි මූලයේදී කුසතන එලලා නැගෙනහිර දිසාවට මුහුණලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉන්නකොටම කලබල වෙන්නේ වසවර්ති මාරයා. එතකොට අද වගේ දවසක තමයි වෙසක් පුන් පොහෝ දවසක මුල්ම දේ තමයි දස බිම්බරක් මාර සේනාව පරාජය කරා. එතකොට උන්වහන්සේ වජිරාසනයේ වැඩ ඉන්නකොට චතුරංග සමන්නාගත වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මේ ආසනෙන් ධර්මය අවබෝධ කරන්න නැතුව නම් ආයි නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන. ඒ අදිෂ්ඨානෙන් වැඩ ඉන්නකොටම මාරයා කලබල වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වසවර්ති මාරයා කියන කාම ලෝකෙම අධිපති භාවයේ දරණ අය අතරින් මාරයා අග්‍රයි කියනවා. එතන මේ මාර පරාජය ගැන සඳහන් වෙන අපි බුද්ධත්වය ගැන කතා කරනකොට උන්වහන්සේගේ තිබ්බ අධිෂ්ඨානීය වීරිය උන්වහන්සේ තාම කෙලෙසයි තාම බුදු වෙලා නැහනේ. වැඩ හිටියා විතරයි ආසනේ. ඒ වැඩ ඉන්නකොට මාරයා උන්වහන්සේව නැකිට්ටවන ආසනින් කොහොම හරි මෙතනින් නැකිට්ටවල යවන්න එන්නේ ගිරිමේකලා කියන ඇතුපිට නැගලා ලක්ෂ ගණන් මාරයාට සේනා මවාගත්ත මාරසේ දසබිම්බරක් මාර සේනා එක්ක එනකොට මහා පොළොවේ ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති කරනවා කියන්නේ. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙනවා. දැන් මේ තාම උන්වහන්සේ දැස් පියාගෙන මේ භාවනා කරන්න වාඩි වුණා විතරයි. කෙලෙස් සහිතයි තාම මේ බුදු වෙලා නැහැ. දැන් බයත් ඇති ගැනින් තියෙනවනේ. වෙන කෙනෙක් නම් එක පාට ගහක් ඇඟට කඩාන වැන්නකොට නැගිටිනවනේ. බයට ගැස්සිලා හරිනේ. උන්වහන්සේට පුදුම අදිෂ්ඨානෙන් ඉන්නවා මම මැරුණත් නැගිටින්නේ නැහැ. විශාල ගල් පෙරලීගෙන එනවා වගේ කඳු කඩාගෙන කඳු පිටින් පාත් වේගෙන පෙරලි එනවා වගේ භයානක හඬ ඇති කරා කියන. ඊළඟට අහසින් ගල් වරුසාවල් ඊතල වරුසාවල් වගේ එනවා. ඇඟ ළඟටම වැටෙනවා. උන්වහන්සේ නෙමෙයි ඇහැක්කත් ඇල්ල බලන්න ඉරියව්වත් වෙනස් කරන්න. දැඩි අධිෂ්ඨානෙන් නෑ මගේ ශරීරයේ සම්මස් වීලිලා ගියත් මෙතන මැරුණත් මුළු ශරීරෙම මෙතන
වේලිලා මොන විදිහට වුණත් මන් නැගිටින්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ සෑම බුදුරයන්න් වහන්සේ කෙනෙක් මාරයා කරදර කරන්න එනවා. ඔය ආකාරයට. ඔය ආකාරයට එනවා. එතකොට මාරයා මේ විදිහට ඇවිල්ලා අවසානයේ ළඟටම ඇවිල්ලා මාරයා කියනවා වහාම උතනින් නැගිටින්න කියෝ. මේ ආසනේ අයිති මටයි කියෝ. මමයි කාම ලෝකේම අධිපතිය. මේ කාම ලෝකෙම මගේ පාලනය තුල කියව පවතින. ඒ නිසා ඔබ වහන්සේට මගේ අවසරයක් නැත උතන වැඩ ඉන්න අයිතියක් නැහැ. ඔබ වහන්සේට අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ කරුණ දක්වලා ඔප්පු කරන්න කියෝ. එතනදී මාරයා සේනාවත් එක්ක අර භයානක හඬ ඇති කරනකොටම බය වුණේ ඔක්කොටම කලින් වටේ බුදු වෙනකන් සාදුකාර දීදී හිටපු දෙවිවරු. පැනලා දිව්වා කියනවා. කෙලෙස් සහිතයිනේ කවුරුත්. එතකොට දෙවියන්ටත් භයංවා චම්බිතත්තම්වා ලෝමහංසෝවා. බිය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම ඇති වෙනවා. අවසානයේ බෝධි මූලේ වජිරාසනේ අපේ බෝසතාණන් වහන්සේ විතරයි. මාරයා විශාල සේනාවක් එක්ක අවියාවි දරගෙන දුනුයි තල අරගෙන අන කරන වහාම නැගිටින්න ඔතනේ. මේක මටයි අයිති. ඔබ වහන්සේට අයිතියක් තියෙනවා නම් ඔප්පු කරන්න කියෝ. උන්වහන්සේට කවුරුත් නැහැ. කොහොමද ඔප්පු කරන්නේ? උන්වහන්සේ ඒ වෙලාවේ මෙනෙහි කරනවා මම යම් දවසක සම්බුද්ධත්වය ගැන මට සිතුවිල්ලක් ඇති වුණාද එදා ඉඳන් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරගෙන සත් අසංකේය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයේ පුරාගත්තා. වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් නවා සංකේය කල්පලක්ෂයක් වාක් ප්‍රනිධානයේ පිරුවා. දීපංකර පාදමූලයේ විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දසපාරමී මන් සම්පූර්ණ කරා. මම පාරමී සම්පූර්ණ කරා. උපපාරමිතා හැටියට සම්පූර්ණ කරගත්තා. පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා. විස්සන්තර ආත්මේ මගේ පාරමී බලෙන් මහ පොළොව පවා 7 වාරයක් කම්පා වුණා සත්‍යයි. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මට සාක්ෂියට වෙන කවුරු නැතත් මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරුවා. එහෙමයි. ඒක තමයි වජිරාසන මුද්‍රාවේ සඳහන් වෙන්නේ එක ශ්‍රී හස්තයක් පොළොවට තියලා. පොළොවට ශ්‍රී හස්තයේ තියලා පොළොව සාක්ෂි කරලා දිවුරනකොට මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට ඔතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා. ඔබ වහන්සේ පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක් කියලා මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ පොළොව සෙලවෙනකොට පොළොව කම්පා වෙනකොට වසවර්ති මාරයා සේනාව සීසීකට පලා ගියා කියනවා. ඕක තමයි අපි කියන්නේ බෝධි මූලයේදී මාර පරාජය කරා කියලා. එහෙමයි ස්වාමී. එතකොට මාර පරාජය කියන්නේ ඔන්න ඔය ටික. මාරයා සීසීකට සේනාවත් එක්ක පලා ගියාට පස්සේ වැස්සක් පෑවුවා වගේ. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුත් නැහැ. උන්වහන්සේ මේ මොහොතේ තමයි ආනාපාන සති භාවනාව ඔස්සේ හුස්ම රැල්ලට හිත යොමු කරලා හිත සමාධිමත් කරගන්න. රාත්‍රියේ පළවෙනි යාමේ වෙනකොටම උන්වහන්සේගේ හිත 4 වෙනි ධ්‍යානයට හිත සමාධිමත් වෙලා. ඒ රාත්‍රියේ පළවෙනි යාමේ උන්වහන්සේ පෙර ජීවිත බලන්න හිත යොමු කරනකොටම උන්වහන්සේට පළවෙනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ බෝධි මූලයේදී. කල්ප ගණන් ආපස්සට තමන් ගෙවාගෙන ආපු සංසාර ජීවිත දකිනවා. ඊළඟට රාත්‍රී දෙවනි යාමේ මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ මේ වගේම අපායි වැටි වැටි ඉපදෙමින් මැරෙමින් යන ගමනක් දෝ කියලා ලෝකේ අනෙක් සත්වය ගැන හිත යොමු කරනකොට රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ ඇති වෙනවා. ඒ තමයි බෝධි මූලයේ ඇති වෙන දෙවනි අවබෝධය. දෙවනි විද්‍යාව චුතූපපාත ඥාන. ඒ නුවණින් මේ ලෝකේ මේ හැම සත්වයේගෙම මරණින් මත්තේ කර්මානුරූපීව ඒ සත්ව ලෝකවල උපත කරා යන හැටි දැක්කා කියනවා. එතනදී සත්‍යයන් ගැන මහා කරුණාවක් ඇති වුණේ එතනදී. අන්න එතන තමයි මහා කරුණාව උපදී. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ හදවතේ මේ සතර ආපායේ වැටි වැටි සංසාරික සත්වයන් ගැන සංසාර ගමන දකිනකොට කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාදෝ මේ සත්වයන් මේ සතර ආපායේ වැටි වැටි යන සංසාර දුකෙන් මිදෙන්නේ කියලා මහා කරුණාවක් ඉපදුනා කියලා. එතනින් තමයි උන්වහන්සේ ජරා මරණ වලට හේතුව විමසන්න පටන් ගන්න. අන්න එතනදී ඉපදීම නිසා ජරා මරණ ඇති වෙන්නේ ජාතිපච්චයා ජරා මරණ වැටහෙනවා. ඊළඟට ඉපදීමට හේතු විමසගෙන යනකොට භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදින්. ওই විදිහට පටිච්ච සම්පාදේ අනුලෝම වශයෙන් අවිද්‍යාව දක්වාම බෝධි මූලයේ විමසගෙන යනවා. වැටහෙනවා. ඊළඟට ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද කියලා පටිච්ච සම්පාද නිරෝධය අර විදිහටම අවිද්‍යාව දක්වාම විමසනවා. එතකොට පටිච්ච සම්පාදේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් බෝධි මූලයේ විමසලා අවසන් වෙනකොට රාත්‍රී 3 වෙනි යාමෙත් අවසන් වෙනකොටම අරුණෝදේ නැගෙනහිරෙන් ඉර උදා වෙනවත් එක්කම හිත
කෙලෙසුන්ගෙන් මිදිලා බෝධි මූලයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට වෙසක් පුන් පොහෝ දවසක අපි කියනවා දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන කියලා. අරුණෝදයත් එක්කමයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේදී බුද්ධ රත්නේ පහළ වෙන්නේ. එහෙමයි. ඒ ආකාරයට බුද්ධ රත්නය පහළවීමත් සමග ඒත් සමගම බැඳී පවතින අනිකුත් මාණික්යන්ද මේ ලෝල් තලය තුළ පහළ වෙනවා. ධර්ම රත්නය, සංඝ රත්නය, එහෙමනම් බුද්ධ රත්නයත් සමග පහළ වුණු ඒ අනිකුත් රත්නයන් පිළිබඳවත් අද දවසේදී සිහිපත් කොට අවබෝධය ලබා ගැනීම ඊටමත් ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ කාර්ය සඳහායි අපි සූදානම් වන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ උතුම් ත්‍රිමංගල්‍යයන් සමරන අප බුදු පියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සමරන මේ වෙසක් පුන් පොහෝ දින සිරස FM පන්සිල් මළුවේ වැඩ සිටින්නේ. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි. සුබම සුබෝදෑසනක් ඔබට. නොපමාවම ඔබේ ප්‍රඥාව වැඩි දියුණු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් උදාවුණු මේ පැයේදීත් සිරස FM පන්සල් මළුවේදී ධර්මය සාකච්ඡා කරන්න. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සල් මළුවේ වැඩ සිටින්නේ. බුද්ධ රත්නේ පහළවීම සම්බන්ධව අපේ ස්වාමින් වහන්සේ පහුගිය පැයේ අවසාන අවස්ථාවේදී පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමින් වහන්සේ මිනිස්යාගේ ජීවිතය තුළ වටිනා මාණික්‍ය රත්නයන් 3ක් ඇද්ද? ඒ මාණික්‍ය රත්න 3 තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. ඔබ වහන්සේ අපිට බුද්ධ රත්නේ පහළවීම පිළිබඳව පැහැදිලි කළා. ඒත් සමගම පහළ වුණු මේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් පිළිබඳවත් ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා කරමු. ඔව්, ඇත්තම බුද්ධ රත්නේ වෙසක් පුන් පොහෝ දවසේ පහළ වුණා. හැබැයි ධර්ම රත්නේ පහළ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසේ. එදා ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ඒක තමයි ලෝකේ ධර්ම රත්නේ පහළවීම. එදා මනුලොව පස්වක භික්ෂූන් වහන්සේලා තමයි බණහන්න සූදානම් වුණේ. හැබැයි 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලබන ওই දේශනාව අහලා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණක් මනුලොව සෝවාන් වුණාට 18 කෝටියක් දෙවියන් ධර්මාවබෝධය ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනාව කරන්න වැඩ ඉන්නකොටම භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලොවටම දෙවියන් ප්‍රීතිഘോഷා කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කය දේශනා කරනවා. උන්වහන්සේ සූදානම් වෙන අපි යම් බණහන් අපිත් යම් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට නිවන් දොර විවර වෙනවා අපිත් යම් බණහන්න කියලා එකම ගෝසාවක් දෙව්ලෝ බඹලෝ පැතිරුණා කියනවා. එහෙමයි ස්වාමීනි. දසදහසක් ලෝක ධාතු වලින් දෙවියන් බ්‍රහ්මයන් එකතු වුණා කියනවා. අහසේ දෙවිවරු ඉදිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවාගත්තා කියන ඉඩ නැතුව. එහෙමයි. එතකොට අපිට පේනවා ඒ තරම් එදා බුදුරජාණන් වහන්සේගේ ওই ධර්ම රත්න පහළ වෙන ප්‍රධාන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ওই ධම්මචක්ක දේශනාව වීමත් සමග තමයි ධර්ම රත්නේ පහළ වෙන්නේ. ඒ දේශනාව අවසන් වෙනකොට මනුලව පස්වක භික්ෂූන් වහන්සේලා අතරින් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේගේ හිත සෝවාන් ඵලයට පත් වෙනවා. උන්වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් දුරු වෙලා සෝවාන් ඵලයට පත් වෙනකොටම බුදුරජාණන් වහන්සේ දේශනාව අවසානයේම උදානයක් පළ කරා අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා. එතකොට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කරනවා මෙහි ඉන්න මහණෙනි මේ ධර්මයේ සාක්ඛාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තය දිගු කරනකොටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබෙනවා. ඒක බුදු කෙනෙකුට පමණක් කරන්න පුළුවන් පැවිද්දා. වෙන කාටවත් බෑ. දැන් අනිත් අයට හිස මේ මුඩු කරලා සිවුරු පොරවලා එහෙමනේ පැවිදි කරන්නේ. හිස රැවුල් ඉවත් කරලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිහාවට බුදු කෙනෙක්ගේ ශ්‍රී හස්තය දිගු කරනවා විතරයි. දිගු කරලා කියනවා මෙහි එන්න මහණෙනි මේ ධර්මයේ සාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න මෙහි එන්න කියනකොටම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිවුරු පාත්‍ර දරව ඇඟේ තිබ්බ වස්ත්‍ර අතුරු දහන් වෙනවා. ඇඟට චීවරයක් පෙර වෙනවා. පාත්‍රයක් පහළ වෙනවා ශරීරයට. එතකොට කෙස් රැවුල් වවාගෙන කෙස් වවාගෙන ඉන්නේ ඔක්කොම අතුරු දහන් වෙලා භික්ෂුවක් විදියට බොහෝම තෙරුන් වහන්සේ නමක් වගේ සිවුරු පාත්‍ර දරව භික්ෂුවක් හැටියට 이르දීම් පහළ වෙන එක 이르දි මේ පැවිද්දා. එතකොට මේ පින ලැබුණේ ඉස්සරලාම අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනිම ශ්‍රාවක භික්ෂුව. එතනින් තමයි සංඝ රත්නේ පහළ වෙන්නේ. එතකොට ඇසළ පුන් පොහෝ දවසේ ඉසිපතන මිගදායේදී තමයි සංඝ රත්නයයි ධර්ම රත්නයයි පහළ වෙලා
තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ. වෙසක් පොහොය දවසේ බුද්ධ රත්නේ පහළ වුණා. ධම්ම රත්නේ සංඝ රත්නේ හැසලපුන් පොහොය දවසේ පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එතන ඉඳන් තමයි උන්වහන්සේට ආයි විවේකයක් නැහැ. දවසේ පැය 24න් පැය 2කටත් අඩු කාලයක් උන්වහන්සේ සිංහසීයාවෙන් සැතපෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන උන්වහන්සේගේ දිනචරියාව තියෙනවා සඳහන් වෙලා දේශනාවල උදෑසන අවදි වෙලා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවනවා කියනවා. කවුද අද දවසේ උදේ වරුවේ දවල් වරුවේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මාවබෝධය ලබන පින් ඇති අය කවුද කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා. ඒ අයට දේශනා කළ යුතු ධර්ම කොටස් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ අය මුණ ගැහෙන හැටි දකිනවා. බුදුරජාණන් වහන්සේ සමහර ලාවට පාත්‍රයේ අරන් ඈත ඉන්නේ සමහරු යොදුන් ගණන් ඈත. ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ ඒ අය ළඟට වඩිනවා. ඒ අතරමඟ හම්බෙන අයට ධර්මයේ කියලා දෙනවා. එතකොට හවස රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් ආයමත් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවලා බලනවා අද රාත්‍රී කාලේ ධම්සභා මණ්ඩපයේදී රැයට දැන් දෙවියන්ට වෙන් කරලා තිබ්බනේ රාත්‍රී මැදියම් යාමේ. එතකොට දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ එන දෙව් බඹුන් අතරින් අද ධර්මාවබෝධය ලබන්නේ කවුද? මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ බලනවා මහා කරුණා සමාපත්තිය. උන්වහන්සේ උදේ ඉඳන් රාත්‍රී කාලේ දවසේ පැය 2කට අඩු කාලයක් කයට වෙහෙසක් නිසා කාය විවේකයේ පිණිස පමණක් සිංහසීයාවෙන් සැතපෙනවා. එතකොට ওই විදිහට තමයි උන්වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලය තුල පිරිනිවන් පාන මොහොත දක්වාම දිනචර්යාව බුදුරජාණන් වහන්සේගේ ගත වෙන්නේ. එතකොට උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් උන්වහන්සේට ආපු ප්‍රශ්න කරදර දැන් බුදු වුණා කියලා මේ හැමෝම මේ අනේ සාදු කියලා පිළිගත්තේ නෑනේ. ගල් පෙරළුවා, මරන්න සැලසුම් කරා, නින්දා අපහාස කරා, ධර්මිටි බන්දලා එව්වා, සුන්දරියව මරලා ගෙනහලා ජේතවනේ හංගලා බුදුහාඳුරන්ට චෝදනා කරා. මොනතරම් අසත්පුරුෂ ලෝකයකද උන්වහන්සේ මේ ධර්මයේ ව්‍යාප්ත කරේනේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් සෑම බුදුවරයාණන් වහන්සේ කෙනෙකුටම ඕවැනි තත්ත්වයන් වලට මුහුණ පාන සිද්ධ වෙනවද? මේ තරම්නම් ප්‍රශ්න ඇති වෙන බවක් සඳහන් වෙන්නේ නැහැ. මොකද ඒ කාලවල මිනිස්සු ಗುಣධර්ම පුරනවානේ. මේ ಗುಣධර්ම අඩු. දැන් මේ වගේ විකෘති සත්තු වගේ මිනිස්සු අතර බුදු වුණාට පස්සේ මෙවැනි කාලෙක මේ වගේ තමයි නින්දා අපහාස කරදර චෝදනා අභූත චෝදනා මිනිස්සු ගල් පෙරලන මිනිස්සු අලිකුලප්පු කරලා මේ බුදු කෙනෙකුට මේ තරම් හිංසා පීඩා මැද්දේ මේ කෙලෙස් අඩු කාලවල මිනිස්සුන්ගේ ආයුෂ අඩු ඒ කියන්නේ මේ කෙලෙස් වැඩි මිනිස්සුන්ගේ ආයුෂ අඩු කාලවල විකෘති මිනිස්සු අතර පහළ වෙනකොට ධර්මයේ ව්‍යාප්ත කරනකොට මේ වගේ ප්‍රශ්න වැඩි. හැබැයි දැන් අනාගත මෛත්‍රී බුද්ධ ශාසනය ගැන සඳහන් වෙන්නේ ඒ කාලේ සක්විති රජ්ජුරුවන්ගේ අනුශාසනාව තුළ ලෝකෙම සිල් රකින්නවා කියන. ඉතින් හිතන්න දැන් අපේ බුදුහාඳුරන්ට පන්සිල්වත් පිළිහිටවන්න පුළුවන් වුණාද? හැමෝම බැරි වුණානේ. පින් ඇති අය විතරයි ධර්මය අවබෝධ කරගත්තේ. දැන් වේලුවණේට එහා පැත්තෙම චුන්දසූකරිකයා කොච්චර බුදුහාඳුරන් නින්දා කර කර ඌර මරමරා ආයි කිසිම බණක් අහපු නැති මිනිස්සු කොච්චර හිටියදනේ. උන්වහන්සේ පිරිනිවන් පාපු දවසේ සිවුරු පොරවගත් අය අතරිනොත් අර මේ සුබද්ද ඇවිල්ලා කිව්වනේ උඹලා සතුටු යල්ලා අපිට දැන් සතුටු වෙන්න පුළුවන්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා. එතකොට එහෙමයි මේක ඇතුළෙත් හිටියනේ. හැබැයි දීර්ඝායුෂ ඇති කාලවල දැන් දීර්ඝායුෂ ඇති කාලවල බුදුවරු මෙහෙම ශික්ෂාපද පනවන්නෙත් නැහැ කියනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේලාගේ විනය හැටියට එක ගාථාවයි තියෙන්නේ. එතකොට ඒ ගාථාවෙන් තමයි මුළු විනයම පනවන්නේ. හැබැයි අද මෙච්චර ශික්ෂාපද ඇයි? වැරදි කරන අය වැඩි, අකුසල් වැඩි, මිනිස්සුන්ට මේ කෙලෙස් වැඩි, ගුණධර්ම පුරා ගන්න අමාරුයි. ඒ නිසා තමයි මේ තරම් ශික්ෂාපද පනවලා කොහොම හරි මේ අයව ධර්මයට අරගෙන යන බුදුරජාණන් වහන්සේ මේ යුගේ විශාල වෙහෙසක් දැරුවේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය මේ ඔක්කොම දේශනා බුදු ගුණ ගැන ගත්තම හිතන අපි ඊළඟ වටේ කතා කරමු. බුදු ගුණ ගැන මරණ මංචකයේ හරි හිත පහදවන්න පුළුවන් නම් අද අපි දවසින් මං හිතන කතා කරේ වැඩිපුර මේ බුදු ගුණනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මරණ මංචකයේ බුදු ගුණ ගැන හිත පහදවන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් ඒ මොහොතට යටපත් වෙනවා කියලා. ඒ නිසා අපි කොහොමද බුදු ගුණ ගැන හිත පහදවන්නේ කියන කාරණේ අපි වෙනම කතා කරමු. හොඳයි. ඉතින් ඔබට හොඳම අවස්ථාවක් තියෙනවා ඔබේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න, උන්වහන්සේගේ මහා කරුණාව ගැන අවබෝධ කරගන්න. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාකලාවදී සතුන් වැනි මිනිසුන් බහුල සමාජයක උන්වහන්සේ දුක් විඳේ කා වෙනුවෙන්ද කියලා ඔබ මොහොතක් හිතන්න. එහෙමනම් උන්වහන්සේ විඳි දුක්වලට අපි කොයිතරම් ණය ගැතිද? උන්වහන්සේ පෙන්වූ මාර්ගයේ යන්නේ නැත්නම් එය සිතන්නට සුදුසුම දවස අද. ඉතින් ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා ඊ타මත් මෙත් සිතින් විරාමයකට ගිහිලා නැවතත් මුණ ගැහෙමු. තුන් සිත පහදන
පන්සිල් මළුව අද සිරස FM පන්සිල් මළුවේදී මේ වෙසක් පුන් පොහෝ දිනයදා ඔබට සිරස FM පන්සිල් මළුවේ ධර්මය පහදා දෙන්නේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින් වහන්සේ අවසාන මොහොතේ බුදුගුණ පිළිබඳව සිත පහදවා ගැනීම හරහා නරකයකට යන්නේ නැතුව සුගතිගාමී වීමේ අවස්ථාව මිනිසුන්ට තියෙනවා. අපේ ස්වාමින් වහන්සේ අපේ පිළිබඳව දැන් සාකච්ඡා කරමු. හරි ලස්සන කතාවක් තියෙන මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ සිදුවීම. ඒ කාලේ එක රාජ්‍යක හොරු පිරිසක් ඉන්නවා. මේ රජ්ජුරුවන්ට හරීම කරදරයක් මේ හොරු. මේ හොරු 4500ක හොර කණ්ඩායමක් ඉඳලා තිනවා. එතන තියෙන 500ක විතර හොරු පිරිසක් ගම් පහරනවා. ඉතින් මිනිස්සු රජ්ජුරුවන්ගේ මාලිගාව ඉස්සරහ හඬා වැළපෙනවා. අනේ අපේ අරව හොරකම් කරා, රන් රිදී ටික හොරකම් කරා, ජීවත් වෙන්න අතක් නෑ, අපේ ගෙවල් බින්දා කිය රජ්ජුරුව රාජ බටේ යදෙව්වා. හොරු අල්ලන්න බෑ, කොහොම හරි පයින්නවා. එහෙමයි. අන්තිමට රජ්ජුරුව බැලුවා මං අල්ලන්න බෑ, දුටු තැන මරන්න කියලා රජ්ජුරුවන්ගේ දුනු සේනාංකයට පැවරු. රජ්ජුරුවන්ගේ යුද්ධයට යන දුනු ශිල්පීන් ඉන්නවා. ඉලක්කයට විදින්න පුළුවන් බොහොම දක්ෂම දුනු සේනාංකය. ඒ අයට රජ්ජුරුව පැවරුවා මගේ රටවැසියන්ට මේ බඩු මුට්ටු මංකොල්ල කන මේ හොරුන්ව දුටු තැන විදලා මරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් රජ්ජුරුවන්ගේ දුනු ශිල්පීන් ගමක් වට කරලා වෙස්වලාගෙන හැංගිලා හිටියා ගමට පනිනකම්. එදා හොරු ටික ගමට පැන්නා. පැනලා බඩු මුට්ටු හොඳට හොරකම් කරලා බඩු ටික ඔක්කොම ඔතාගෙන එළිය වැටෙනකන් ඉඳලා එළියට පනිනකොටම දැන් රාජබටේ ඔක්කොම දුනු ශිල්පීන් වට කරා. වට කරලා ඊතල විදිනකොට දැනගත්ත අද ඉවරයි කියලා. අර හොරකම් කරපු බඩු වීසි කරලා දැන් මේව වැඩක් නැහැ. දැන් ජීවිත ආසාව තියෙන මරණ බය. ළඟ කැලයක් තිබ්බා, පැන්න කැලේට. පැනලා දැන් කැලේ දුවනකොට කරන්න දෙයක් නැහැ. කැලේ වට කරලා හිටි රාජබටේ දන්නවා පන්නේ කැලේට කියලා. කැලේ වට කරලා හිටි. කැලේට පැනලා දුවනකොට පිටිපස්සෙන් දැන් දුනු ශිල්පීන් පන්නනවා ඊතල වලින් විද විද. දැන් මරණ බය ඇඟවල් වේවුලනවා. කෑ ගගහ දිව්වා. දුවගෙන යනකොට කැලේ ගලක් උඩ ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. එහෙමයි. උන්වහන්සේට ඇහෙනවා අනේ අපිව බේරගන්න, අනේ අපිව බේරගන්න කියලා කෑ ගහනවා. උන්වහන්සේ දැස් හැරලා බලනකොට දුවගෙන ඇවිල්ලා උන්වහන්සේගේ අර ගල යට බිම බැගෑපත් වෙලා කෑ ගහනවා අනේ අපිව බේරගන්න කියලා. උන්වහන්සේ ඇස් ඇරලා කියනවා උඹලා මෙහෙම කියාපල්ලා කීවා. බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුන් සරණ යනවා කියලා කෑ ගහලා කියන්න කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි. මං ධර්මයේ සරණ යනවා කියලා කෑ ගහලා කියාපල්ලා කිව්වා. සංඝං සරණං ගච්ඡාමි. මං සංඝ රත්නයේ සරණ යනවා කියලා කෑ ගහලා කියාපල්ලා කිව්වා. ඊට පස්සේ කිව්වා දැන් උඹලා තෙරුවන් සරණ පිහිටියා. හැබැයි උඹලා රැකෙන්නේ මෙන්න මේ කරුණ පහෙන්. මං මේ මොහොතේ ඉඳන් පරණ වැරදි ඇති. හැබැයි මේ මොහොතේ ඉඳන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වළකිනවා කියලා මේ ටික අදිෂ්ඨාන කරගන්න කියලා පන්සිල් පිහිටෙව්වා. පිහිටවල කිව්වා දැන් නුඹලා තෙරුවන් සරණ ගිය උපාසකවරු බුදුරජාණන් වහන්සේව සිහි කරගන්න කිව්වා. උන්වහන්සේ මහා ගුණ ඇති කෙනෙක්. උන්වහන්සේව අරමුණු කරග කියනකොටම වට කරලා කිසි ගාලා ඊතල වරුසාවක්. එහෙමයි. ඒ 500ටම එතනම් මැරෙන්න වුණා. රාජබටුව ඊතල වලින් විදලා මැරුවා. අර ගල උඩ හිටියේ ස්වාමීන් වහන්සේ විතරයි බේරුනේ. මේ 500 දෙනාම නින්දෙන් පිබිදියා වගේ තවුතිසා දෙව්ලෝ පහළ වුණා. දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බොහෝ කාලයක් දෙව් සැප විඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වෙච්ච කාලේ දෙව්ලොවින් ඇවිල්ලා මේ පිරිස සවැත් නුවර ආසන්න මේ වැවක් ළඟ මාළු අල්ලන ගමක කෙවුලෝ ඉන්න ගමක් මාළු අල්ලන පිරිසක් ඉන්න කරුමේ අර සසර පුරුද්දට ඉපදුනේ මාළු අල්ලන ගමක ඉපදුණා. දිව්‍ය ලෝකෙන් ආවත් ආය අර පින ගෙවලා ඉවර වෙනකොට ආය අකුසලයක් මත මාළු අල්ලන ගමක ඉපදුණා. මේ අය මාළු අල්ලනකොට අමුතුම මාළුවෙක් අහු වුණා. ලස්සන මාළුවෙක්, රත්තරන් පාට මාළුවෙක්, ලොකු මාළුවෙක්. මාළුවා උඩට ඇවිල්ලා කට ඇරලා නිකන් අර කට ඇරියට පස්සේ විශාල දුර්ගන්ධයක් යන්නේ කටෙන්. එහෙමයි. ඒ වෙලාවේ මේ අය මාළුව අල්ලගෙන කල්පනා කරා මේ මාළුවගේ මොකක් හරි පුදුම කතාවක් ඇති රත්තරන් මාළුවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට අරන් යන් කියලා මේ පිරිසම ඒ වෙලාවේ ලොකු වාජනයක දාගෙන මාළුවා උස්සගෙන ආව. වාජනෙත් එක්කම මේ 4500ක පිරිස කෙවුලෝ ටික ජේතවනේට. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා. උන්වහන්සේ දැක්ක මේ පෙර සසරේ කතාවක් තියෙන ලස්සන අතීත කතාව. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළ මේ මාළුවා ලව්වම තමන් කරපු අකුසලේ තමන්ගේම කටෙන් කියෙව්වා. ඒ මාළුවා ඒක හරි පුදුම කතාවක්. අන්තිමට ඔහු ඒ කතාව කියලා උඩ පැනලා අර ගෙනාපු වාජනේම ඔලුව ගහගෙන මාළුවා මැරෙනවා. මරණින් මත්තේ අපායට යනවා. මේක දැකලා ඇඟ හිරි වැටුණ අර පිරිසට සංසාර කතාව. ඔවුන් ඒ වෙලේම කියන අනේ ස්වාමීනි අපි පැවිදි වෙනවා කිව්වා. අපි මේ ඔක්කොම අතහැරලා අපි පැවිදි වෙනවා. අපි බේර ගන්න කිව්වා.
බුදුරජාණන් වහන්සේ බණ කිව්වා පැවිදි වුණා අර 500ම පැවිදිලා රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ 500 නමම පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉස්සර හිටපු හොරු පිරිසක් කියෝ. ගම් පහරපු නොයේ කකුසල් කරපු හොරු. හැබැයි මරණ මංචකේ බුදුගුණ සිහි කරගත්ත පිනෙන් දෙව්ලොව ඉපදුනා කියෝ. මරණාසන්න මොහොතේ බුදුගුණ ගැන හිත පිහිටවා ගැනීම තුර කරපු දහසක් අකුසල් යටපත් වෙනවා කියෝ. එතකොට බලන්න මේ බුදුගුණවල මොකද අපි මේ ඉන්න කාලේ හොඳට හිතන්න ඕනේ මේ යුගයේ තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් වුණත් බුද්ධ අධිෂ්ඨාන පවතිනවා. බුද්ධ ශක්තිය ලෝකේ පවතිනවා. බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටපු සිරිපා සටහන් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබනවා. ඒ 13 වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. රතන සූත්‍රේ අපි ඔය කතා කරපු තුනුරුවන් ගැන ඒ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනාවේ ආඥාව තාම ලෝකේ පවතිනවා. මේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි. කෝටි ලක්ෂයක් සක්වල බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ආඥාව පිහිටවලා තියෙනවා. ඊළඟට දජග්ග සූත්‍රේ කෝටි ලක්ෂයක් ආඥා පිහිටවපු තව දේශනාව. දජග්ග සූත්‍රය තියෙන්නේ බයංවා චම්බිතත්තංවා ලෝම බයක් තැති ගැනීමක් ඇති වුණොත් බුදුගුණ හිතන්න, තුනුරුවන් ගුණ හිතන්න. එතකොට අපිට තියෙන එකම රැකවරණේ තුනුරුවන් ගුණ සිහි කිරීම. එතකොට යමෙකුට මරණ මංචකේ තුනුරුවන් තුල හිත පිහිටවන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් එතනදී යටපත් වෙලා සද්ධාව බලවත් වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. හොඳට පින් කර කර මේ පෘථග්ජන ජීවිතය තුළ ඔහොම ජීවත් වුණාට මරණ මංචකේ අපිට බුදුගුණ සිහි කරගන්නවත් බැරි වුණොත්, මරණ මංචකේ ද්වේෂයක්, වෛරයක්, කේන්තියක් මත අකුසලයක් බලවත් වුණොත් කරපු දහසක් කුසලුත් යටපත් වෙලා අකුසලේ මතුවෙන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ දැන් බුදුගුණ සිහිපත් කිරීම කියන කාරණේදී අපි බුදුහාමුදුරුවන් පිළිබඳව කුමක්ද සිතන්න ඕනේ? දැන් නවරහදී බුදුගුණයන් තියෙනවා. මම බුද්ධ රත්නේ සරණ යනවා, ධර්ම රත්නේ සරණ යනවා. මේ ආදී විදිහට සරල විදිහට හිතන එකද නැත්නම් අපි කුමක්ද සිතවිල්ලක් ඇත්තටම කාලයක් බුදුගුණ මේ දැන් අපි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි කියලා අපි එක එක ක්‍රමවලට විස්තර කරනවා. එතකොට තේසැත්තෑ ඥාන, ඊළඟට සූවිසි ප්‍රත්‍ය ඥාන, බුදුහාඳුරන්ගේ ගුණ එක එක විදිහට ධර්මයේ, අභිධර්මයේ එක එක සූත්‍ර දේශනාවල දැන් නවාරහදී බුදුගුණ ගත්තා. බුදුගුණවල මේ අනන්ත බුදුගුණ බුදුරජාණන් වහන්සේ කැටි කරලා කොටස් 9ක් යටතේ විස්තර කරනවා. එතකොට මේ නව බුදුගුණ අපි එකින් එක මෙනෙහි කරලා කාලයක් බුදුගුණ සිහි කරපු කෙනාට ඊට පස්සේ අරහන් ගුණේ කියනකොටම අර්ථ වශයෙන් වැටහෙනවා. එහෙමයි සම්මා සම්බුද්ධ කියන එක කියනකොටම වැටහෙනවා. මං අන්තිමට හොඳ කතා මං අම්මා කෙනෙක් බලන්න ගියා දැන් මාස කිහිපයක් ඇති. ඒ අම්මගේ නහයිනුත් බට්ට දාලා කටේනුත් බට්ට දාලා මරණාසන්න හොඳටම අමාරුයි. ඉතින් මම ඇසරින්නෙත් නෑ මේ අමාරුවෙන් හුස්ම ගන්නවා කටින් දෙපැත්තෙන් කෙල පෙරනකොට. ඉතින් මේ පිහිනවා පොඩි අමාරුයි. මට ඒ ගියාට පස්සේ හිතුණා මං ආවා එකෙත් වැඩක් නෑ නේද මේ අම්මට කල්පනාවක් නැතුව ඇති. ඇසරින්නෙත් නෑ මං ඇවිල්ලා වැඩක් නෑනේ කියලාත් මට ගියාට පස්සේ දැක්කහම ඉන්න හැටි පනාදින හැටි දැක්කහම හිතුණා. ඊට පස්සේ දරුවෝ කියන්නේ හාඳුරු පිරිචුට්ටක් හරි කියන්න ඉතින් ඔබ වහන්සේ වැඩි නිසා අම්මා දැන් ඊයේ ඉඳන් නම් ඇසරින්නෙත් නෑ කිව්වා. ඊට පස්සේ මං ඉතින් කනට කරලා වෙන මුකුත් කරගන්න බෑ. මං ඉතින් කනට කරලා ගිය නිසා මං කිව්වා අම්මේ බුදුගුණ හිතන්න කිව්වා. බුදුරජාණන් වහන්සේව අරමුණු කර මං හයියෙන් කිව්ව ඇහෙනවද දන්නේ. මං හයියෙන් කිව්වා අම්මා බුදුහාමුදුරු අරමුණු කරගන්න. බුදුගුණ හිතන්න කියලා ඉතිපිසෝ ගාථාව ඉස්සෙල්ලා මං ගාථාව කියලා යන්තම් විස්තර ඇතුව පළවෙනි අරහන් ගුණේ කියනකොටම සාදු කිව්වා. එහෙම එක අතක් උසකට අනිත් අත උස ගන්න බෑ. එහෙමයි. එතකොට හිතන්න ඉතින් මට නිකන් මගේ ඇඟත් එක හිරිවැටලා ගියා මේ පණ යන්න ඔන්න මෙන්න. මෙච්චර දුර්වල, මෙච්චර අමාරුවෙන් බට දාලා මේ පණ අදිනකොට කනට කරලා බුදුගුණ ටික ඇහෙනකොට සාදු කියලා වැඳගන්නනේ. එතකොට අපිට පේනවා ජීවිතේ මොනතරම් දුර්වල වුණත් කොච්චර දුර්වල මට්ටමක හිටියත් බුදුගුණ සිහි කරපු කෙනාට මරණ මංචකයේ බුදුගුණ ඇහෙනකොටම හිත පිහිටවන්න පුළුවන්. හැබැයි ඒකට ඔබ මතක තියාගන්න මැරෙනකම්ම ඉන්න එපා මම ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා. ජීවිතේ දැන් ඔය පරණ මිනිස්සු දැන් හැබැයි ඒ දරුවා කිව්වා හාමුදුරනේ අම්මා ඉතින් අද මෙහෙම වුණාට හැමදාම උදේ නැගිටපු ගමන් බුදුන් අදිනවා කිව්වා. හැමදාම ගෙදර බුද්ධ පූජාව අපි දන්න කාලේ ඉඳන් උයපු ගමන් බුද්ධ පූජාව තියෙනවා කිව්වා. හවසට අම්මා තුන් සූත්‍රය කියලා හැමදාම බුදුන් අදිනවා. ඇදේ නිදාගෙන ඉතිපිසෝ ගාතාව 7 සැරයක් විතර කියලා තමයි කිය නින්දා ගන්න. ඉතින් එහෙම ජීවත් වෙච්ච කෙනානේ. අන්න ඒකේ වටිනාකම. එතකොට දවස ගානි බුදුගුණ සිහි කරලා බුදුන් ඇඳලා බුද්ධ පූජාව තිබ්බ පින මරණ මංචකේ බුදුගුණ ටික ඇහෙනකොටම සැනින් හිත බලවත් වුණා. අන්න ඒ නිසා අපිට වැදගත්ම දේ බුදුගුණ හිතන දවසක් දෙවි කෙනෙක් බුදුහාඳුරු ළඟට ඇවිල්ලා ගාතාවක් කියනවා. යේකේචි බුද්ධං සරණං ගතාසි. අවබෝධයෙන් බුදුන් සරණ යන්න පුළුවන් නා
නතේ ගමිස්සන්තය අපායන්. එයා කීයටවත් අපායකට වැටෙන්නේ නැහැ කියනවා. පහය මානුසන්දේ හැම මිනිස් කය අතහරිනකොට දේවකායා පරිපූර්ණේ සම්ති. ඒ කාන්තෙන් සුගතිය උපදිනවා. දෙවියන් අතර ඉපදිලා එතන පරිපූර්ණේ සම්ති කියන්නේ බුදුන් සරණ යන අය නිසා දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියලා බුදුවරු පහළ වෙනකොට දෙවියන් ප්‍රීතිഘോഷා කරනවා. එතකොට බලන්න අපිට රැකෙන්න බුදු ගුණ ටිකම සිහි කරත් අපි කොච්චරනම් අපිට ආරක්ෂාවක් තියනවද? හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ මේ උතුම් දවසේ ඔබට පැහැදිලි කරන ඒ හැම කාරණයක්ම හොඳින් ජීවිතයට සම්බන්ධ කරගන්න අපි විරාමයකට යනවා. විරාමෙන් අනතුරු අද දවසේදී අපිට උදා වෙන අවසාන අවස්ථා දෙක අපි උදා කරගන්නවා. රැඳී ඉන්න මේ සිරස FM පන්සිල් මළුව. තුන් සිත පහදන පන්සිල් මළුව. තෙරුවන් සරණයි. සුබම සුබ උදෑසනක්. මේ සිරස FM පන්සිල් මළුව අද බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරන මේ උතුම් වෙසක් පුන් පොහෝ දින අපි ධර්මීය ශ්‍රවණය කරනවා. ඊටමත් සුබ කාරණයක්, මංගල කාරණයක් අපි මේ සිද්ධ කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී වශයෙන් සිටින පුද්ගලයෝ කිසිම දිනයක සෝවාන් ඵලයට පත් නොවි මිය යන්නේ නැහැ කියලා, මරණයට පත්වන්නේ නැහැ කියලා. අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණයක් අද දවසේ ඉන්න මේ බොහෝ දෙනාට පැහැදිලි කර දීම ඉතාමත් වටිනවා. කෙනෙක්ට හිතා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවන්ත තමයි. නමුත් Taman ඉන්න තැන කොතනද? Taman සද්ධානුසාරීද? Taman ධම්මානුසාරීද? මේ ආදී වශයෙන් Taman පිළිබඳව නිශ්චය කර ගැනීමට නොහැකි. අඩුමතරමේ මේ தත්ත්වයට පත්වන්න අද දවසේ කෙනෙකුට හැකි වෙනවා නම් ඉතාමත් වැදගත්. අපේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම ඔය කාරණේ සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ ඔක්කාන්ති කියන සංයුක්තේ. මේ ඔක්කාන්ති කියන සංයුක්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි යමෙක් බුදුරජාණන් වහන්සේ ගැන මේ ධර්මයේ ගැන තුනුරුවන් ගැන හොඳට සද්ධාව දියුණු කරලා ඒ කෙනා සද්ධා ඉන්ද්‍රිය බලවත් කරගත්ත කෙනෙක්. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම තමන් තුළ පිහිටලා තියෙනවා. ඒ පිහිටීම තමයි සද්ධානුසාරී කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම ඉස්සල්ලාම පිහිටන්නේ සද්ධානුසාරී කෙනාට. ධම්මානුසාරී කෙනා තුළත් ඉන්ද්‍රිය ධර්ම පිහිටලා තියෙනවා. හැබැයි ඒව හරියටම ස්ථාවරවම පළවෙනියටම පිහිටන්නේ සෝවාන් වෙනකොට. එතකොට යමෙක් සද්ධානුසාරීද යමෙක් ධම්මානුසාරීද ඒ කෙනා සෝවාන් ඵලයට පත් නොවි මරණයට පත් වෙනවා කියන එක අබහුයයි කියන එක විය නොහැකි දෙයක්. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒකාන්තයෙන් සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට හැබැයි එතන තේරුම් ගන්න ඕනේ එතන මේ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා සෝවාන් ඵලයට ආසන්නම මට්ටම. එහෙමයි ස්වාමීන්. නැතුව මේ බුදුන් සරණ ගිහිල්ලා මේ බුදු ගුණ ටික කිව්වා මල් ටිකක් පූජා කරා කියලා සද්ධානුසාරී නෙමෙයි. අපිට සමහර විටනවා අපි සද්ධාව තියෙනවා. අපි බුදුන් අඳිනවා. ඒ නිසා අපි සද්ධානුසාරී. අපි නිතර බණ අහන නිසා ධර්මය අහන නිසා ධම්මානුසාරී. එහෙම නිකන් ගලප ගන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නෙමෙයි. දැන් අභිධර්මයට යනකොට විස්තර වෙන්නේ සෝවාන් මාර්ග චිත්තේ තමයි සද්ධානුසාරී. එහෙමයි ස්වාමීන්. ඵල චිත්තේ ඵලය සෝවාන්. එතකොට මාර්ගයේ තමයි මාර්ගස්ත. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මාර්ගය. ඊට අමතරව ඊළඟට පහළ වෙන්නේ ආය ඔය අතර වෙනසක් නැහැ කියන මාර්ග චිත්තේ ළඟට පහළ වෙන්නේ ඵල චිත්තේ. එතකොට මෙතන සඳහන් වෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා සෝවාන් මාර්ගයේ ඵලයට ආසන්නම තැන. එහෙමයි ස්වාමීන්. ඒ නිසා තමයි ඒකාන්තේ මේ මාර්ගයට බැසගත්තා කියන්නේ ඒකාන්තයෙන් සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ. සද්ධාව ගැන ඔබ තේරුම් ගන්නට ඕනේ. දැන් බොහෝ වෙලාවට අපිට මේ තියෙන සද්ධාව සෝවාන් ඵලයට පත් වෙන තෙක්ම ඒකට ධර්මයේ කියන්නේ අමෝලිකා සද්ධාව. ඒක පින් රැස් වෙනවා. හැබැයි අමෝලිකා සද්ධාවෙන් හරි අපි මල් පූජා කරනවා පිනක් රැස් වෙනවා. අපි පෙරහැරක යනවා බුදු ගුණ කිය පිනක් රැස් වෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පින්කම් ගොඩාක් දේවල් වල සමහරලාට පේනවා මේවට අමෝලිකා සද්ධාව මුල් වෙනවා. හැබැයි ඒක පින් රැස් වෙනවා. එහෙමයි ස්වාමීන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ණති. ඒ ඉල්පෙන සද්ධාව අමෝලිකා සද්ධාවට ධර්මයේ කියන්නේ ඉල්පෙන සද්ධාව. පරිප්ලව පසාදස්ස වෙනස් වෙන සද්ධාව සැලෙන සද්ධාව. ඒ වෙනස් වෙන අවස්ථාවල් ඒකෙදි පඤ්ඤාන පරිපූර්ණති ප්‍රඥාවට නම් යන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර පින රැස් වෙනවා ප්‍රඥාවට යන්න බෑ. කියන්නේ මේ වගේ දැන් අපි හිතමු කෙනෙක් ඔන්න අපි උදාහරණයක් සරලව තේරෙන ගම අපි ගමු. ඔය නිකන් සාමාන්‍ය බුදුන් ඇඳ ඉන්නවා. ඉන්නකොට ගෙදර කවුරු හරි ලෙඩ වෙනවා. ලෙඩ වෙච්ච ගමන් අපි ඉක්මනට කොහේ හරි දුවපු ගමන් කියනවා ඕකට බෝධි පූජාවල් තියන්න 7ක්. දැන් ඔන්න බෝධි පූජා තියන දැන් මේ බෝධි පූජා තියන්නේ බුදුහාඳුර ගැනනේ මේ බෝධීන් වහන්සේටනේ. පින් රැස් වෙනවනේ ඉතින්. දැන් මල් ගෙනහල්ලා බෝධීන් වහන්සේ වටේ අතු ගානවා, කිරිපිඩු පූජා කරනවා, බුදු ගුණ කියනවා, සංඝ ගුණ කියනවා, තෙරුවන් ගුණ කියනවා, පිරිත් කියනවා. දැන් බෝධි පූජා පිළිවෙලටම බෝධි පූජා තියාගෙන යනවා. දැන් පින. එතකොට දැන් මේ පින් හැබැයි අවබෝධයකින් නෙමෙයි මේ.
බුදුහාමුදුරු බුදු වෙච්ච බෝධීන් වහන්සේ නේද කියලා එතන බුද්ධත්වයේ අරමුණු කරගෙන සද්ධාවකින් ධර්මාවබෝධය ඉලක්ක කරගෙන කරනව නෙමෙයි. චේතනාව තියෙන ලෙඩා සනීප කරන්න. ආශිර්වාදයක්. එතකොට හැබැයි මේ කරන දේ පිනක්. පිනක් හැටියට පින් රැස් වෙනවා. අපි ගමු දවස් 7ක් බෝධි පූජා තියන්න ඕනේ. දවස් 5ක් යනකොට ලෙඩා මැරෙනවා. කවුරුත් මැරෙනවා ඉපදුනා නම් මැරෙනවා. ලෙඩා මැරුණා 5 වෙනි දවසේ. දැන් අමූලිකා සද්ධාවේ ලක්ෂණේ දැන් ලෙඩා මැරිච්ච ගමන් දැන් ඊට පස්සේ ප්‍රඥාව නැති නිසා කේන්ති යනවා. කෝ අපිට බැලුවා. කෝ අපිට බෝධීන් වහන්සේගේ පිහිට. අපි මෙච්චර බෝධි පූජා තිබ්බා. කෝ බුදුහාඳුර අපිට බැලුවා. අන්න දැන් වැරදිකාරය කවුද? දැන් බුදුහාඳුර. බෝධිය. අර කටින්ම බුදුගුණ කියපු කටින්ම බෝධියට බණිනවා. බුදුහාඳුරන්ට බණිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තිබුණා නම් ඉපදුනා නම් ආර්ය සත්‍ය ජාතිපච්චයා ජරා මරණ ඉපදුනා නම් ඒකාන්තයෙන් මැරෙනවා. ඒක බෝධි පූජාවක් තියලා ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කර්ම පිට හරවන්න බෑ. දැන් ඒකනේ බිම්බිසාර රජුරවන්ට ආකාරවති අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් තිබ්බ සෝවාන් වෙච්ච නිසා. ඒ නිසා යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුවට ඇවිද්දෙව්වත් කන්න නොදී හිර කූඩුවේ දාලා හිර කරලා තිබ්බත් රජ්ජුරුව හිතුවේ නෑනේ මම වේලු වනේ හදලා පූජා කරලා කො මට ඔය ඇවිපාක්. බුදුහාමුදුරන්ට මෙච්චර දන් දුන්නා. මම මෙච්චර දායකයා වෙලා කො මට බලනවා කියලා හිතුවද? නෑ. රජ්ජුරුව හිර කුටියේ ඉඳන් හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ සංසාරේ කොච්චර මම මේ වගේ දුක් විඳලා ඇද්ද? බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි කියලා හිර කුටියේ ඉඳනොත් කවුළුවෙන් බුදුගුණ සිහි කරනවා. ගිජ්ජකූට පර්වතයේ දිහා බලාගෙන බුදුගුණම මෙනෙහි කරනවා. ඊළඟට වද විඳිනකොට වේදනාව වැඩි වෙනකොට හිතනවා ඒ ධර්මයේ ඒකාන්තේම ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි. ඉපදීම දුකයි සසරෙන් මිදෙන්න කියලා පෙන්නපු ධර්මයේම කොච්චර සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද දුක් විඳින්නේ. දැන් අපිට කරදර එනකොට හිතෙනවද? ඉපදීම දුකයි. ඉපදිච්ච නිසා නේද මේ කරදර කියලා අපි චතුරාර්ය සත්‍යයට ගලපන්නේ නෑනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර අමූලිකා සද්ධාව තියෙන කෙනා හිතන්නේ බුදුන් ඇඳලා ලෙඩේ සනීප වෙයි. බෝධි පූජාවක් තිබ්බනම් මට ලෙඩ වෙන්න බෑ. ඉතින් ඒක ධර්මයේ නෙමෙයිනේ. එහෙමයි. ඉතින් ඒක තමයි අමූලිකා සද්ධාවේ ලක්ෂණ. ඒක අර වංචනික ධර්මත් එක්ක වංචනික ධර්මත් එක්ක ඇවිල්ලා එතන තමන්ගේ වාසියට කියන්නේ මිනිස්සු පංචකාමයන් තුලම බුදුහාමුදුරු ගලප ගන්නවා. එහෙමයි. බුදුහාමුදුරුවන් බුදුන් වැන්දනම් බුදු ගුණ සරණ කියන අපිට ප්‍රශ්න ඇති වෙන්න බෑ. අපිට ලෙඩ වෙන්න බෑ. දැන් කෙලිම චතුරාර්ය සත්‍ය අනිත් පැත්තට හරවන්න. ලෙඩවීම ආර්ය සත්‍යයක්. හැබැයි ලෙඩ වෙන්න බෑ. වයසට යන්න මේ වගේ දුක් විඳගෙන අපිට ඉන්න බෑ. අපි බුදුන් අදිනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නත් බෑ. අපේ දරුවෝ නෑදෑයෝ අපිත් එක්ක මේ විදියට ඉන්නේ. ඉතින් ඒක එහෙම එකක් නෙමෙයිනේ. පිය විප්පයෝගෝ දුක්ඛ ඒක ආර්ය සත්‍ය. අප්‍රිය පුද්ගලයන් තරහකාරයන් ඒ අය අපිට මුණ ගැහෙන්න බෑ. අපි බුදුන් අදින අය බුදු සරණයි. එහෙම එකක් ධර්මයේ නෑනේ. කැමති දේ නොලැබීමේ දුක යම් පිච්ඡන්න ලැබති තම්පි දුක ඒක ආර්ය සත්‍යයක්. හැබැයි අමූලිකා සද්ධාවේ කෙනා හිතනවා නෑ. අපි කැමති දේවල් අපිට ඒ විදිහට වෙන්න ඕන. කෝ අපිට බුදුහාමුදුරු බලනවා. අපි ආස කරන දේවල් කෝ අපිට මේ හැමදාම ප්‍රශ්න කරදරමනේ. කෝ අපිට මේ ප්‍රශ්නමනේ. එතකොට හිතන්න කෙලින්ම දුක්ඛාරි සත්‍ය මේ චතුරාර්ය සත්‍යමයි අමූලිකා සද්ධාව තියෙන කෙනා අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ. ආකාරවතී සද්ධාව තියෙන කෙනා මේ දුක දුකක් හැටියට කෙලින්ම මේ චතුරාර්ය සත්‍ය තුල අවබෝධඥාණයෙන් ප්‍රඥාවකින් දකිනවා. ඒ ප්‍රඥාවෙන් දැකීම තුලමයි ආකාරවතී සද්ධාව ඇති වෙන්නේ. ඒක ඔය ඉන්ද්‍රිය සංයුක්ත පෙන්නනවා මහණෙනි කෙනෙක් පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් විමසලා දකිනවද? ඒ ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටීමත් එක්ක තමයි කියනවා සද්ධා ඉන්ද්‍රිය පිහිටන්. එහෙමයි ස්වාමී. ඒක හරියට කැණි මඩලක අර මැද පිහිටි කැණි මඩල පිහිටියට පස්සේ තමයි කියන වටේ පරාල ටික එකට හරියට පිහිටන්. ඒ වගේ තමයි කියන ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටනවත් එක්ක තමයි සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන පහම එකට එකතු වෙලා කැණි මඩල පිහිටියා වගේ පිහිටන්. එහෙමනම් අපිට පේනවා ප්‍රඥාවකින් තොර සද්ධාව කියන්නේ ඒක අමූලිකා සද්ධාව. ඒ නිසා අවබෝධයෙන් යුක්ත සද්ධාවට එන කෙනා තමයි අර කියන සද්ධානුසාරි ධම්මානුසාරි මට්ටමින් සෝවාන් ඵලයේ කරාම ය아가න්නේ. හොඳයි. අද දවසේදී තවත් වැදගත්ම කාරණයක් ඔබට මේ සීලය තුල කටයුතු කරන ඔබට නැත්තම් වෙනයම් හෝ කාරණයක ඔබ අද නියුක්ත වෙලා සිටින්නට පුළුවන්. කෙසේ නමුත් සීලය කියන්නේ තාමත් වැදගත් දෙයක්. අපි මේ පිළිබඳවත් අපේ ස්වාමින්වහන්සේ සමග අවසාන අවස්ථාවේදී සාකච්ඡා කරමු. තුන් සිත පහදන පන්සිල් මළුව.
පූජ්‍ය ගලිගුමේ ඥානදීප ස්වාමින්ද්‍රයන්න් වහන්සේටයි අද අපි ආරාධනා කළේ සිරස FM පන්සල් මළුවේ මේ වෙසක් පුර 15ක පොහෝ දවසේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ සතු අනන්ත ගුණයන් පිළිබඳව ඒ තුලින් අපේ ජීවිතය සුරක්ෂිත තත්ත්වයට පත් කර ගැනීමේ ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට අපේ ස්වාමීන් වහන්සේටයි අපි ආරාධනා කළේ. උන්වහන්සේ අද බොහෝ කාරණා පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට ධම්මානුසාරී ඒ වගේම සද්ධානුසාරී වශයෙන් ශක්තිමත් වන පුද්ගලයා අවසාන වශයෙන් ඔහුගේ ජීවිතයේ ඉදිරි පියවරයන් සකසා ගැනීම කියන කාරණේ වැදගත් වෙනවා. අපිට බැරි වුණා නම් තාමත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වාචල ශ්‍රද්ධාවක් ගොඩනගා ගන්න. අද දවසේදී බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙලා විහාරස්ථානයට යන්න බැරි වුණත් සමහරක් වෙලාවට ඔබ අද අපේ ස්වාමීන් වහන්සේගෙන් අෂ්ටාංග ශීලය සමාදන් වෙලා මේ වෙලාවේ සිල් සමාදන් වෙච්ච කෙනෙක්. අද දවස පුරාවට ඔබ කොහොමද මේ සීලය තවදුරටත් පවත්වා ගන්නේ? අපේ ස්වාමීන් වහන්සේ දෙන වටිනාම ඕදන ඔබට ඒ සඳහා ඉතාමත් උපකාරී වේවි. අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒත් එක්ක මං පුංචි පණවිඩයක් දැනුම් දෙන ඒ තමයි හෙට දවසේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා හවස් වරුවේ අපේ සීල සුවරණ හොරණ ඒ උතුම් පුණ්‍ය භූමිය මත අපි හවස 5ට ආරම්භ කරන උතුම් ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රි මංගල්‍ය මුල් කරගත්ත විශේෂිත කාරණා ඇසුරු කරගෙන විශේෂයෙන් බුදුහාඳුරන්ගේ පිරිනිවන් පෑම ඇසුරෙන් මහා පරිනිබ්බාන සූත්‍රය මුල් කරගෙන පැය දෙකක් පුරා දීර්ඝ ධර්ම දේශනාවක් රාත්‍රී කාලේ සිදු කරනවා. ඒ ධර්ම දේශනාව හෙට දවසේ හවස 5ට සිදු වෙනවා. ඊට පස්සේ රාත්‍රී 7ට පූජනීය ගණේකන්දේ චන්ද්‍රරතන හාමුදුරන් වහන්සේ විසින් ආශිර්වාද පහන් පූජාවක්, අබතෙල් පහන් පූජාවක්, ඖෂධ පහන් පූජාවක් සිදු කරනවා. ඒ නිසා අපි ආරාධනා කරන කොළඹ ප්‍රදේශයේ අපේ වැඩසටහන් වලට එන සැදැහැවතුන්ට වෙසක් දවසට පසු දිනේ කියන්නේ හෙට දවසේ 30 වෙනිදා හවස 5 වෙනකොට සුදු වතින් සැරසීලා සීල සුවරණ අපේ හොරණ දික්කේනපුර ඒ උතුම් පුණ්‍ය භූමියට පැමිණෙන්න කියන ආරාධනෙ සිදු කරනවා. ඉතින් ඒත් එක්කම අපි දැන් බණ අහනකොට දැන් අපි බණක් කිව්වත් අපි ඉස්සල්ලාම කරන්නේ තෙරුවන් සරණ යනවනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝ එකපාරක් නෙමෙයිනේ, ဒ ුතියම්පි තතියම්පි. ඊළඟට අපි පන්සිල් සමාදන් කරනවා. ගෙවල් වල උනත් මිනිස්සු බුදුන් අඳිනකොට ඉස්සල්ලාම කරන්නේ ආතිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්න කියලානේ කරන්නේ. අපි ඇත්තට මේ සමාදන් වෙන්නේ සෝතාපට්ටි අංග. සෝතාපන්න වෙච්ච පුද්ගලයාට තියෙන අංග 4 තමයි බුද්ධි අවිච්ඡ ප්‍රසාදේ, බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාව, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ ගැන අචල සද්ධාව, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ, ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවයි ආර්යකාන්ත සීලේ. අපි ඔය සමාදන් වෙන පංච සීලේ සෝවාන් වෙච්ච කෙනා තමයි දිවි හිමියෙන් අවබෝධයෙන් රකින්නේ. ඒක ආර්යකාන්ත සීලයක්. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපේ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසට එන දිනේ අපේ මහාමායා දේවීන් වහන්සේ උන්වහන්සේ නිරායාසයෙන්ම අෂ්ටාංග සීලේ පිහිටියා කියනවා. එහෙමයි. එතකොට අපිට පේනවා මේ අතීතේ ඉඳන් මේ සීල් ගුණදහම් රැකීම සසර තිබිලා තියෙනවා. එතකොට ඒ වෙනකොට බුදු කෙනෙක්ගෙන් මේ සීල් සමාදන් වෙලා නෙමෙයිනේ. උන මේ නිරායාසයෙන්ම පෙර සංසාර පිනට උතුම් සීලයක බ්‍රහ්මචාරී සීලයක පිහිටියා කියනවා. එතකොට නිති පන්සිල් රැකීමත් පොයට උපෝසතේ රැකීමත් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ගේ ධර්මයේ කරා යන ක්‍රමවේදය. දැන් අපිට පේනවා විමානවත්ව දිහා බලනකොට බොහෝ දෙවියන් මුණ ගැහිලා මුගලන් හාමුදුරුවෝ අහනවනේ මොන වගේ පිනක් කළාද මේ තරම් සැප සම්පත් ලැබුවේ? ඒ අය කියනවා අනේ ස්වාමීනි අපි මනුලොව හිටියේ බොහොම දුප්පත් අය, අසරණ අය. අපි ඉතින් ලොකු පින් කළා නෑ. හැබැයි අපි නිති පන්සිල් රැක්කා. පොයට උපෝසත සීලේ සමාදන් වුණා. ඒ පිනෙන් තමයි කියන මේ දිව්‍ය සැප සම්පත් ලැබුවේ. එතකොට අපිට පේනවා ඉස්සර එහෙමනම් නිති පන්සිල් රැකීමත් පොයට උපෝසත සීලේ සමාදන් වීම ඉස්සර 4 පොයට. අද අඩු ගානේ 4 පොයට පරණ ඉස්සර තිබිලා තිනවා. තාම ලංකාවේ නොයෙක් ගම්මානවල වයසක ආච්චිලා සීලා තාම 4 පොයට සීල් ගන්නවා. ඒක අපි දකින්න අපි යනකොට. හැබැයි අද වර්තමානයේ මේ පොය 15ක පොය දවසට හරි ඔබට පුළුවන් වෙන්න ඕන ඔබ දවසක් ඒ උපෝසත සීලේ සමාදන් මාසයකට එක දවසනේ බුදුහාඳුර වෙනුවෙන් ඔබ මොකද විශේෂයෙන් බුදුහාඳුර සිහි කරගත්තට ඔබ වෙනුවෙන් මේ පින සියල්ල ඔබ අරගෙන යන්නේ සංසාරේ. ඒ නිසා ඊළඟට නිති පන්සිල් රකින්න එක. අපේ ජීවිතේ නොයේ කඩුපාඩු ප්‍රශ්න ඔබට මේ අද වෙනකන් හදාගන්න බැරි වුණා කියලා හිතන්න. සෝවාන් වෙනකල් අපි වැටි නැකිටිනවා වගේ ය아가න්න තියෙනවා. අපේ යම් ප්‍රමාද දෝෂයකින් හිත විසිරලා කෙලෙස් බලවත් වෙච්ච වෙලාවට මේ ශික්ෂාපද මිදෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝවාන් වෙන කෙනා, ධර්ම මාර්ගේ යන කෙනා, ධර්මාවබෝධයේ පිණිස ගමන් කරන කෙනා කවදාවත් අරයාච්චර පව්කම් කරා නම් මං කරපුවාම මොකද? එයාලා කරනවා නම් අපි කරපුවාම මොකද? එහෙම හිතන්නේ නැහැ කවදාවත්. පුංචි වරදේ පවා බිය දකින්නවා කියන. එහෙමයි. තමන්ගෙන් යම් අඩුවක් වුණා නම් ඒ සැනින් පොඩි අඩුගාඩු බොරුවක් කියවුණා වචනේ කියවෙනකොටම තේරෙනවා සිහියෙන් ඉන්න කෙනා. ඒ මොහොතේම හිතා මං ආයි මේක කරන්නේ මගෙන් බොරුවක් කියවුණා. අනේ මගේ සීල බිඳුණා නේද?
එයා ආයතින් සංවරයට එනවා. ඒ කියන්නේ ආයෙමත් තෙරුවන් සරණ පිහිටලා ආය අධිෂ්ඨාන කරගන්නවා මං ආයෙ මේ වැරද්ද කරන්නේ නෑමයි. එතකොට ඒ විදිහට අපේ අඩුපාඩු අපි හොඳ සිහියෙන් ඉඳලා සකස් කරමින් අර වැටි වැටි නැගිටිනවා වගේ වැරදි හදාගෙන ඉස්සරහට යන ගමන. හැබැයි සෝවාන් ඵලයට පත් වෙනකොට එයාට අමුතුවෙන් හදාගන්න දෙයක් නෑ. එයා අවබෝධයේ මාර්යකාන්ත සීලයකට ඇවිල්ලා. ඉතින් ඒ පිණිස ධර්මය අවබෝධ කරගන්න තෙක් අපිට තියෙන රැකවරණේ තමයි අර කියපු සද්ධාව තිසරණේ පිහිටීමයි පංචශීලය. මේ ශික්ෂාපද ටික දිවිහිමියෙන් රැකගන්න පොයි දවසට අපි රහතන් වහන්සේලා අනුගමනය කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට විකාල භෝජන අනිත් හැම දවසේම අපිට සැරින් සැරේ හිතෙන වෙලාවට මිනිස්සු කනවා. පොයි දවසට අපි හිතනවා රහතන් වහන්සේලා විකාල භෝජනයෙන් වැළකීලා උතුම් ධර්ම මාර්ගය අවබෝධ කරගෙන ජීවිත කාලෙම ගත කරා. මටත් එක දවසක් හරි මම පොයි දවසේ ඒ ගුණ ධර්ම රකින්නවා. වෙනදා මල් ගහ ගන්නවා, නටනවා, සින්දු කියනවා, බෙර ගැහුවා, උඩ පැන්න එදාට කල්පනා කරනවා මම අද නච්ච ගීත වාදිත විසූක දස්සන මේ ඔක්කොම පැත්තක තියලා අද දවසේ සංවර වෙනවා. පොයි දවසට රහතන් වහන්සේලා අනුගමනය කරනවා. වෙනදා බොහොම උජාරුවට තමන් මහා උසස් විදිහට උසස් ආසන පරිහරණ පොයි දවසට කල්පනා කරනවා මං අද බොහොම චාම් සරල ජීවිතයක් ගත කරන්නේ. එතකොට ඇඳුමෙන් පැළඳුමෙන් පවා වෙනදා ලස්සනට ඇඳලා පැළඳලා ආභරණ පැළඳගෙන හිටපු කෙනා එදාට කල්පනා කරනවා මං අද බොහොම සරල විදිහට. එතකොට වෙනදා වැරදි කාමසේවනයේ වැළකීලා පන්සිල් ගත්ත කෙනා පොයි දවසට හිතනවා මං අද විතරක් බ්‍රහ්මචාරී වෙනවා. රහතන් වහන්සේලා අනුගමනය කරන ගිහි ශ්‍රාවකයා පවා එදාට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. එතකොට මේ වගේ අපේ ජීවිතේ අපි ටික ටික හරි ඒ උතුම් මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් කය වචනයේ සංවර කරගෙන උතුම් උපෝසත සීලයක් සමාදන් වෙන්න උත්සාහ ගන්න පුළුවන් නම් අපිට මහ විශාල පිනක්. ඉතින් ඒ නිසාද වගේ පුන් පොහෝ දවසක ඔබ උදෑසනින්ම අපි සීල් සමාදන් වුණා වගේම මේ සීලය ආදී ගුණ ධර්ම දවස පුරාම රැකගන්න. ඔබ ගෙදර හිටියත් මේ සමාදන් වෙච්ච ශික්ෂාපත ගැන සිහියෙන් ඉන්න. අද දවස පුරා ඒ ධර්මයේ කටයුතු වල යෙදෙමින් ඒ ශික්ෂාපද ටික රැකගන්න ඊළඟට හැම පෝයටම සීල් ගන්නවා කියන අදිෂ්ඨානය අද දවසේ හරි ඇති කරගන්න. ඉතින් ඒ නිසා ඔබට නිති පන්සිල් සමාදන් වෙමින් උපෝසත සීලයක් පෝය දවසට ආරක්ෂා කරගනිමින් සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගනිමින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා. හොඳයි. අද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ මෙන්ම හොරණ වැලිපත සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍ය ගලිගමේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ සිරස FM පන්සල් මළුවට උතුම් වෙසක් පුන් පොහෝදා බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරන දා සිරස FM පන්සල් මළුවට වැඩම කොට බොහෝ දහම් කාරණා අපිට පැහැදිලි කර දුන්නා. උන්වහන්සේ හෙට දවසේදී සුවිශේෂී කාර්යයක් ඔබ වෙනුවෙන්ම සූදානම් කොට තිබෙනවා. ඒ උතුම් කාර්යයේ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා සිරස FM පන්සල් මළුවේ අපි පින් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරන අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සියලුම ශාසනික මෙහෙවරයන් මෙන්ම ඔබ වහන්සේගේ උතුම් අරමුණු ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වේවා. අවසාන අරමුණ ඊටමත් මද ව්‍යායාමයෙන් යුතුව දිව්‍යයන්ගේ ආශිර්වාදය සහිතවම ඉෂ්ට සිද්ධ වේවා කියලා අප සියලුම දෙනා පින් අනුමෝදන් කරනවා. අද මේ වෙසක් පුන් පොහෝදා සිරස FM පන්සල් මළුවේදී තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඔබට විශේෂයෙන් දෙයක් මතක් කරනවා. මද සැපයක් අත්හැරීමෙන් මහත් සැපයක් ලබන්නේ නම් නුවණැති කෙනා ඒ මහත් සැපය ලබනු කැමැත්තෙන් මද සැපය අත්හරිනවා. බුදුරජාණන් වහන්සේ විදිහට දේශනා කරනවා මද සැපය කියලා කියන්නේ ලෝකය, මහත් සැපය කියලා කියන්නේ නිවන. තෝරා ගැනීම ඔබ සතුයි. එහෙමනම් අපි ලබන ඉරිදාතු දැසන 6ට සිරස FM පන්සල් මළුවේදී මුණ ගැහෙමු. තෙරුවන් සරණයි. තුන් සිත පහදන පන්සිල් මළුව.